අයිබෝවන් හිතවතුනි මම ස්වස්තික ආයතනය වෙනුවෙන් ඔබ සැමට කතා කරන්නේ අපි ප්‍රථම වරක තමයි පාඨකයන් ඉදිරියේ මේ විදිහට පෙනී සිටින්නේ අද ඔබ සැම එකතු වෙලා ඉන්නේ ස්වස්තික ආයතනය මගින් සංවිධානය කරන මාසික ශාස්ත්‍රීය දේශන මාලාවට සම්බන්ධ වෙලා ඉන්නේ මම ඊටාම කාරුණිකව විනාඩි කිහිපයක් ඔබගෙන් ඉල්ලා සිටිනවා අපගේ ආයතනය පිළිබඳව යම් පැහැදිලි කිරීමක් සිදු කරන්නත් අපගේ ආයතනයේ අරමුණ කුමක්ද කියන එක පැහැදිලි කරන්නත් මට විනාඩි කිහිපයක් ලබා දෙන්නේ ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. මීට මාස දෙකකට ප්‍රථමයෙන් අපි කිහිප දෙනෙක් එකතු වෙලා ඉතාම කුඩාවට අපි ස්වස්තික නමින් ආයතනයක් පිහිටුවා ගත්තා. මේ ආයතනය පිහිටුවා ගැනීමේ මූලිකම අරමුණ උනේ පාඨක ප්‍රජාවට ඉතා අවශ්‍ය වන ශාස්ත්‍රීය වශයෙන් අගයක් තියෙන ඒ කෘති නැවත ඒ පාඨකයන් අතට පත් කරන එක තමයි අපගේ පරමාර්ථය වුණේ. මේ ලැබුණු මාස දෙකක අත්දැකීම් අනුව අපට වැටහෙනවා ඉතා විශාල පාඨක සංඛ්‍යාවක් ඉන්නවා ශාස්ත්‍රීය වශයෙන් ඉහළ අගයක් තියෙන කෘති බලාපොරොත්තුවෙන් ඒවා කියවීමට ඒවා පරිශීලනය කිරීමට කැමති පිරිසක් ඉන්න බව අපට පැහැදිලි වුණා. ව්‍යාපාර අරමුණකට වඩා ව්‍යාපාරයකින් එහා ගියපු කිසියම් ශාස්ත්‍රීයම සේවයක් කිරීම තමයි අපගේ ආයතනයේ මූලිකම අභිප්‍රාය වුණේ. අපි හිතනවා අපි ආයතනයේ මගින් මේක මේ වන විටත් ඉතාම ඉහළ ගුණාත්මක මට්ටමකින් සිදු වෙමින් තියෙන බව. දෙවෙනි වශයෙන් කියන්න අවශ්‍යයි අපි මේ ආයතනයේ මගින් තවත් නුබෝ කාලයකින් බලාපොරොත්තු වෙනවා ශාස්ත්‍රීය වශයෙන් ඉතා උසස් අන්තර්ගතයන් සහිත කෘති ප්‍රකාශයට පත් කරන්න අපේ බලාපොරොත්තුවක් තියෙනවා. අපි පාඨක ඔබ සැමගින් ඉල්ලා සිටිනවා ඉදිරියටත් ස්වස්තික ආයතනය සමග සම්බන්ධ වෙලා ඉන්න. අපි ඉදිරියටත් අපගේ මේ සේවාවන් ලබා දීමට කැමැත්තෙන් පසුවනවා අපේ සේවක මණ්ඩලයත් ඒ වෙනුවෙන් ඔබ වෙනුවෙන් කැප වෙයි කියලා අපිට බලාපොරොත්තුවක් තියෙනවා. අද මේ දේශනය පුරා පැයක් පැවැත්වෙනවා. ඉන් අනතුරුව ඒ දේශනය පිළිබඳව යම් කතා බහකුත් සිද්ධ වෙනවා. මම ආරාධනා කර සිටිනවා මේ දේශනයේ දේශකයාව හඳුන්වා දීම සඳහා ශකිල රාජකරුණා මහත්මයාට. ස්තුතියි ඔබ සැමට. මාව ඇහෙනවද? පේනවද කොහොමද? ඇහෙනවා ශකිල මල්ලි කියන්න. ඇහෙනවා. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. මේ පොඩ්ඩක් දුර බැහැරට ඇවිල්ලා ඉන්න නිසා මම ඉන්න තැන ඒ තරම් මේ වගේ දෙයකට සුදුසු තැනක් නෙවෙයි. නමුත් ඉතින් මට ලැබිච්ච ආරාධනාවත් එක්ක මම බාරගත්ත මේ දේශතුමා සම්බන්ධයෙන් ඔබට හැඳින්වීමක් කළොත් මට කරපු ඉල්ලීම නිසාම මම මේක බාරගත්තා. ඒක නිසා මම පොඩි හැඳින්වීමක් කරන්නම් මේ දේශතුමා සම්බන්ධයෙන්. අද ඉතිපිසෝ ජාතක කාව්‍ය සම්බන්ධයෙන් මේ විදියට කෙටි දේශනයක් පවත්වන්නේ වෛද්‍ය රංගන කුරීට මහත්මයා. එතුමා මේ පෙරදින විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්, වෛද්‍යවේදී හා ශල්‍ය උපාධිධාරියෙක්. ඒ වගේම තමයි පෙරදින විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය දෙපාර්තමේන්තුවේ තාවකාලික කතිකාචාර්යවරයෙක් විදිහට එතුමා කාලයක් සේවය කරලා තියෙනවා. ඒ වගේම තමයි මේ පෙරදින විශ්වවිද්‍යාලයේම සිංහල විෂයෙන් පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් සම්පූර්ණ කරගත් පුද්ගලයෙක් තමයි වෛද්‍ය රංගන කුරුවිට සූරින් කියලා කියන්නේ. ඒ වගේම පෙරදින විශ්වවිද්‍යාලයේ සිංහල ශාස්ත්‍රපති උපාධිය සිංහල භාෂාව පිළිබඳව ගත් උගතෙක් තමයි රංගන කුරුවිට සූරින්. මේ වගේ අධ්‍යාපන සුදුසුකම් කීපයක් සම්බන්ධයෙන් පිළිබඳව එතුමා සම්බන්ධයෙන් අපිට කතා කරන්න පුළුවන්. නමුත් මේ සියල්ලටම වඩා මෙතුමා අපිට වැදගත් වෙන්නේ මේ වෙද්දී මෙතුමා කරලා තියෙන ශාස්ත්‍රීය කාර්යයන් නිසා. එතුමාගේ උපාධිය වෛද්‍ය විෂයට පොඩ්ඩක් කිට්ටු උපාධියක් වුණාට එතුමා ගොඩක් වෙලාවට අපේ මේ ඉතිහාසය, සංස්කෘතිය, කලාව, පුරාවිද්‍යාවට යම් ආකාරයකින් ආසන්න වෙන විෂය පද්ධතීන් ඒ වගේ දේවල් ගැන මෙතුමා පතපොත ගණනාවක් ලියලා තියෙනවා. ඒ වගේම තමයි මේ
සමහර ග්‍රන්ථ කෘති එතුමාගේ මේ සම්මානයට පවා පාත්‍ර වෙලා තියෙනවා. රංගන කුරුවිට සූරීන් ලියපු හස්තිගිරි නගරයේවත් කුරුණෑගල් නුවර කුරුණෑගල් නගරයේ ඉතිහාසය ජනප්‍රවාද සහ මහනගර සභා සීමාව තුළ පිහිටි ඓතිහාසික ස්ථාන කියන පොත 2012 වර්ෂයේදී ගොඩගේ ප්‍රකාශනයක් විදියට නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම එතුමා බොහොම වැදගත් කෘතියක් කළා මෑත කාලයේ මම හිතන්නේ ඉතා ඉක්මනින් විකිණී ගිය කෘතියක්. මොකද ඔය කෘතිය හොයාගන්න අවශ්‍ය වෙලා අපිටත් යම් ආකාරයෙන් පරිශීලනය කරන්න බොහොම බෙහෙත මාංශයක් ගන්න උනා මේ පොතේ පිටපතක් හොයාගන්න. එතුමා සංස්කරණය කළ කුරුණෑගල විස්තරය ශාස්ත්‍රීය සංස්කරණය සහ විමර්ශනයක් 2015 අවුරුද්දේ සූර්ය ප්‍රකාශනයක් විදියට මේක නිකුත් වුණා. ඒ වගේම තමයි 2015 වයඹ කලා තරඟාවලියේ හොඳම ශාස්ත්‍රීය නිබන්ධන අත්පිටපත වශයෙන් 2016 ගොඩගේ සම්මාන උළෙලේ ශාස්ත්‍රීය හා පර්යේෂණාංශයේ අවසන් වටේට නිර්දිෂ්ට ග්‍රන්ථයක් වශයෙන් මෙතුමා මේ සංස්කරණය කරපු කුරුණෑගල විස්තරේ ශාස්ත්‍රීය ග්‍රන්ථය සාකච්ඡාවට ලක් වෙලා තියෙනවා. ඒ වගේම තමයි එතුමා තවත් බොහොම වැදගත් කෘතියක් සංස්කරණය කළා මෑත කාලේ ප්‍රකාශයටපත් වුණා 2018 වර්ෂයේදී විතර ශ්‍රී නාම රත්නාලංකාරය එවත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වර්ණිත ඓතිහාසික ග්‍රන්ථය ශාස්ත්‍රීය සංස්කරණයක් සහ විමර්ශනයක් වශයෙන් එයත් පළ වෙලා තියෙනවා. මේ කෘතියත් බොහොම වැදගත් කෘතියක් මෙතුමා අතින් නිර්මාණය වෙච්ච ලියවිච්ච මේ කෘතියත් 2019 වර්ෂයේ ගොඩගේ සම්මාන උළෙලේ හොඳම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට හිමි සම්මානය ලබා ගන්නවා. ඒක තමයි වෛද්‍යවරයෙක් වශයෙන් මෙතුමාගේ ජීවිතයේදී මෙතුමාගේ අත්දැකීම් ආශ්‍රයෙන් මෙතුමා කෘතියක් රචනා කරලා තියෙනවා නපුරු දොස්තර කියලා සීමාවාසික වෛද්‍යවරයෙකුගේ සටහන්. මේකත් 2019 වර්ෂයේ සූර්ය ප්‍රකාශනයක් විදියට නිකුත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මේ ශාස්ත්‍රීය කර්තව්‍යයන් වලදී රංගන කුරුවිට සූරීන්ගේ මැදිහත් වීම ප්‍රවේශය බොහොම වැදගත් වෙනවා. ඒක නිසා අපි එතුමාගේ අලුත්ම කෘතිය වන ඉතිපිසෝ ජාතක කාව්‍ය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට අදහස් කළා අපේ ප්‍රියංකර මහත්මයාගේ ඉල්ලීම සහ යෝජනාව මත. ඒ ඔස්සේ තමයි මේ දේශනේ මේ විදිහට පැවැත්වෙන්නේ. ඉතින් එතුමාගේ අලුත්ම කෘතිය ඉතිපිසෝ ජාතක කාව්‍ය සංස්කරණය. ඉතින් අපි දේශකතුමා හඳුන්වා දීම මේ ප්‍රමාණවත් කියලා හිතනවා. මොකද මම ඉන්න තැනත් පොඩ්ඩක් කලබල සහිත තැනක ඉන්නේ. ඒක නිසා මම හිතනවා ප්‍රමාණවත් ඇති දේශකතුමාව හඳුන්වා දීම කියලා. ඉතින් දේශකතුමාව හඳුන්වා දෙන්න හරි අපිට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ස්වස්තික ප්‍රකාශන ආයතනයටත් ප්‍රියංකර සූරීන්ටත් බොහොම ස්තුතියි. ડોක්ටර් අපි පටන් ගමු නේද දේශනේ ડોක්ටර්. හරි. එහෙම නේද? එහෙනම් ડોක්ටර් හැමෝටම සුබ සන්ධ්‍යාවක්. මම ඉස්සෙල්ලාම ස්තුතිවන්ත වෙනවා ස්වස්තික ප්‍රකාශන ආයතනයේ අධිපති ප්‍රියංකර මහතාටත් මම මේ දේශනයට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ඒ වගේම මේ සම්බන්ධීකරණය කරපු ශකිල රාජකරුණා මහතා, ගනුෂ්ක රන්දුර මහතා ඇතුළු ඒ පිරිසට ඉස්සෙල්ලාම මම ස්තුතිවන්ත වෙනවා. මම වැඩි වෙලාවක් ගන්න නැතුව ඉස්සෙල්ලාම අපේ දේශනයට යමු. ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම නේද? ස්ක්‍රීන් එක පේනවද? පේනවා නේද? හරි. ඉස්සෙල්ලාම අපි බලමු ඉතිපිසෝ අපේ මාතෘකාව ඉතිපිසෝ ජාතක කාව්‍ය හා එහි විශේෂතා. ඉස්සෙල්ලාම ඉතිපිසෝ ජාතක කාව්‍ය කියලා කියන්නේ මොකද්ද? මේක පොතක්. ඒතකොට ඉතිපිසෝ ජාතක කාව්‍ය ලිව්වේ මම නෙවෙයි, මේක ක්‍රිස්තු වර්ෂ 1713 දී. ඒ කියන්නේ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ කාලේදී අල්ගම පතිරාජ කිවිඳු කියන කවිය විසින් රචනා කරපු සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථයක්. ඒතර මේ අල්ගම පතිරාජ කිවිඳු කියන එක්කෙනා තවත් පොත් රචනා කරලා තියෙනවා. සමහරට අහලා ඇති පද්මාවතී ජාතක කාව්‍ය. මේක 1693 රචනා කරන්නට ප්‍රකාශයටපත් වෙලා නැහැ. හැබැයි පේරාදෙණි විශ්වවිද්‍යාලයේ අවසාන වසර ශිෂ්‍යාවක් වශයෙන් හිටපු දිල්රුක්ෂි කියන මහත්මිය මේක සංස්කරණයක් කළා. හැබැයි තාම මේක ප්‍රකාශයටපත් කරේ නැහැ. එතකොට 1713 අල්ගම පතිරාජ කියන කවියා තමයි මේක රචනා කරන්නේ. මේ අල්ගම කියලා කියන්නේ පතිරාජ කවියා හිටපු ගම. මේ අල්ගම කියන එක තියෙන කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුතුහැර කියන ගමට නුදුරින් තමයි මේක තියෙන්නේ. මේ කවි පොතේම තියෙනවා
කොහොමද මේ කවි පොත ලියන්න අතිරාජ කවියට ආරාධනා කරේ? මේ විදිහට ඒකේ කියනවා තල් කිතුල් රඹේන කොස්පොල් පුවක් බුලතින නෙත්තිපල නම් යන වීය පියසෙක් සුසැදි පටුනන. තල් කිතුල් පොල් වගේ ඒ වගේ දේවල් එන ආඩ්‍ය නෙත්තිපල කියලා ගමක් තිබුණා. එපියස වැඩ පැමිණ අබෙකොන් මැතිඳු මෙලෙසින ඒ දඬුද තැන තැන අදිති තුන් සිට පැහැද සතසින. අබෙකොන් මැති නැවි නොකල කුසලක් කරවමි. දහම් කවි කියවමි මෙපින් බලයෙන් නිවන් දකිමි. අබ්බෙකොන් මැති නැවත ගොසින් පතිරාද නන් වෙත ඉති බිසව පුවතර කිවොත් ඒ ජාතකයේ කවි කර. මේ නෙත්තිපොළ කියන ගමේ ඉන්න අබේකොන් මැතිතුමා හිතනවා මම මේ වගේ පින්කම් කරලා තියෙනවා. හැබැයි දැනට කරලා නැති පින්කමක් කරන්න ඕනේ, දහම් කවි පොතක් ලියවන්න ඕනේ කියලා හිතලා මේ පතිරාද කියන කවියා ගාවට ගිහිල්ලා කියනවා මේ ඉති බිසවගේ ප්‍රසිද්ධ ජාතකය කවි කරලා කියන්න කියලා. එතකොට ඒ විදිහට තමයි මේ ඉතිබිසව ජාතක කාව්‍ය ලියවෙන්නේ. එතකොට මේකේ අන්තර්ගතය මොන වගේ දේවල්ද? පොතේ මාතෘකාව විදිහට ඉතිබිසව ජාතක කාව්‍ය කියලා නම් කරලා තිබුණට මේකේ මූලික වශයෙන් කතා පුවත් තුනක් අන්තර්ගත වෙනවා. ඒ තුන තමයි අපි මේ ප්‍රධාන වශයෙන් කතා බහ කරන ඉතිබිසව ජාතකය, ඒ වගේම දහම් සොඬ ජාතකය සහ සුමේද තාපස කතාව. මේ කතා පුවත් තුනම වෙන වෙන වශයෙන් මේ පොතේ අන්තර්ගත කරලා තියෙනවා. එතකොට මම කරේ මොකද්ද? මම කරේ මේ ඉතිබිසව ජාතක කාව්‍ය දැනට ප්‍රකාශයටපත් වෙලා තිබුණ නැති නිසා මේ වෙනකොට මේකේ තියෙන පිටපත් කිහිපයක් හොයාගෙන මේකේ සංස්කරණයක් කරා. සංස්කරණයක් කරා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? ඒකට අපි දන්නවා ඕනම පොතක් අපිට පාවිච්චි කරන්න දැන් මම මේකෙන්ම කියන උදාහරණයක් විදිහට මෙතන ඔබට දකින්න ලැබෙන්නේ මේ උඩින්ම දකින්න හම්බෙන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙන් මම ලබාගත්ත මේ ඉතිබිසව ජාතකයේ පිටක පුස්කොළ පත්තිරුවක මම හිතන්නේ කියවන්න තරම් පැහැදිලිව පෙනීද දන්නේ. ඊට යටින් තියෙන්නේ මේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හුණෙවිල් එකතු වීම තියෙන මේ ඉතිබිසව ජාතකයේ තවත් වෙනත් පුස්කොළ පිටවතක්. හැබැයි මේ පොත් දෙක මේ පෙන්නලා තියෙන පොත් දෙකේම මුල් පත්තිරුව හැබැයි පටන් ගන්න කවිය වෙනස්. ඉස්සෙල්ලා පළවෙනි එකේ පටන් ගන්න වෙන එක කවියකින්, දෙවෙනි එකේ පටන් ගන්නෙ තව කවියකින්. හැබැයි ඒ වගේම පේරද්විශාල කියන මේ ඉතිබිසව ජාතක කාව්‍යයේ පිටපතක් ගත්තොත් ඒකේ පටන් ගන්නෙ තවත් කවියකින්. ඒතර මම කරේ මොකද්ද? මේ පිටපත් සංසන්දනය කරලා ඒකේ සංස්කරණයක් විදිහට මේ පොත මුලින්ම මේ පතිරාජ කවිය ලියනකොට තිබිච්ච පොත කොයි විදිහට තියෙන්නේ නැද්ද කියලා ශාස්ත්‍රීය සංස්කරණයක් විදිහට තමයි මේ පොත පළ කරලා තියෙන්නේ. එතකොට අපේ මාතෘකාව ඉතිබිසව ජාතක කාව්‍යයේ විශේෂතා. ඒතර මූලික වශයෙන් ප්‍රධාන වශයෙන්ම මේ පොතේ ජාතක මේ ඉතිබිසව ජාතක කාව්‍ය කියන පොතේ විශේෂතා තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ ඉතිබිසව ජාතකයේ කියන එක ජාතක පොතේ අන්තර්ගත නොවන කතාවක්. ඒ වගේම මේකේ බෝසත් චරිතය දක්වලා තියෙන්නේ ස්ත්‍රියක විදිහට. අපි දන්නවා 550 ජාතක පොතේ තියෙන මොන ජාතක කතාව ගත්තත් බෝසතන් වහන්සේ මනුෂ්‍ය භවයක ඉපදිලා හිටියත්, ඒ වගේම තිරිසන් භවයක ඉපදිලා හිටියත්, ඒ හැම අවස්ථාවකම බෝසත් චරිතය හැම වෙලාවම පුරුෂ භවයක් විදිහට නිරූපණය කරලා තියෙනවා. හැබැයි අපි දන්නවා අපේ සංස්කෘතිය අපිට දැක ගන්න හම්බෙන මේ විදිහට ස්ත්‍රී භවයකින් ඉන්න එකම කතාව මේ ඉතිබිසව ජාතක කාව්‍යය. ඒත් එක්කම තමයි මේ කතාවේ තියෙන හරය බුදුදහමේ මූලික හරයත් එක්ක තියෙන පරස්පර තැන්. අපි මේවා ගැන වෙන වෙනම ඉදිරියේදී කතා කරමු. ඉස්සෙල්ලාම දැන් අපි මේ කතාව ගැන විස්තර කතා කරන්න කලින් මේ කතාව මොන වගේ කතාවක්ද කියන එක කෙටියෙන් මම පැහැදිලි කරන්න කැමතියි. එතකොට මට විනාඩියක්. අපි ගත්තොත් මේ කතාව මේ විදිහටයි දිගහැරෙන්නේ. එක්තරා කාලයක බුදුරජාණන් වහන්සේ දේශනා ජේතවනාරාමයේ වැඩ වාසය කරන කාලයක්. ඒතර බුදුරජාණන් වහන්සේ ධර්ම සභා මණ්ඩපයේට වැඩම කරනකොට භික්ෂුන් වහන්සේ කතා බහක නිරත වෙලා ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අපි දන්න සාමාන්‍ය කතාවල වගේ මම භික්ෂුණි මම එනකොට මොනවද කතා කර හිටියේ. ඊට පස්සේ කියනවා බුදුරජාණන් වහන්සේ අපි ඔබ වහන්සේලාගේ ගුණ සිහි කර හිටියා. මේ අපි කියන සාරාසංඛ කල්පලක්ෂයේ 16 සංඛ කල්පලක්ෂයේ ඊටත් කාලේ පෙරම්පිරු හැටි කොහොමද කියන එක අහද්දී බුදුරජාණන් වහන්සේ මේ ජාතක කතාව දේශනා කරලා තියෙනවා. ඒතර
බුදුහාමුදුරුවෝ කියනවා මම මේ පෙරම් කුරුණ කාලයේ එක්තරා කාලයක මේ අඹ දුකක් මුල මම වැඩ හිටියා. ඒතකොට මම එක්තරා වෘතයකින් වෘතයක් සමාදම් වෙලා හිටියා. මගේ පාත්‍රයේ ඉදිරියට ඉදී වැටිච්ච කොලයක් හරි ගෙඩියක් හරි පතිත වුණොත් මිසක් වෙන කිසිම දෙයක් ආහාරයට ගන්න නැහැ කියලා මම එක්තරා කාලයක හිටියා. හැබැයි දින 7ක් යනකම් කිසිම කොලයක්වත් ගෙඩියක්වත් මේ පාත්‍රයට වැටුනේ නැහැ. ඒතර එක්තරා බෝසතාණන් වහන්සේ නමක් එතන මේ කතාවේ කියන ගෞතම බෝසතාණන් වහන්සේ ලෙහෙනියක් විදිහට ඉපදිලා හිටියා. ඒතර මේ ලෙහෙනිය මේ තාපසයව දැකලා අත්ෙන් අත්තට පනිනකොට ලෙහෙනියගේ අතපය නියපොතු වැදිලා එක මී අඹ ගෙඩියක මී අඹ වල පැණි වැස්සෙනවා. ඉතින් මේ තපස්වරයා මේ පැණි තමයි අනුභව කරේ. ඒකට ලෙහෙනිය ප්‍රාර්ථනා කරනවා කවදා හරි දවසක මට මේ පිණින් බුදු බව අත් වෙන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට තවත් කාලයක් ගත වෙනවා. ඒතර මේ ලෙහෙනිය ඒ පිණෙන් එක්තරා ස්ත්‍රියක් විදිහට උපත ලබනවා. ඒතර මේ ස්ත්‍රිය බොහොම පින්කම් කරමින් තමයි කාලය ගත කරන්නේ. මේ කාලේ දීපංකර කියන බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලය. පටලව ගන්න එපා. මේ දීපංකර කියන අපි දන්න සූවිසි හෝ අටවිසි බුදුන් වහන්සේ ගැන කතා කරද්දී කියන දීපංකර බුදුරජාණන් වහන්සේ නෙවෙයි. ඊටත් කලින් හිටපු පොරණ දීපංකර කියන බුදුරජාණන් වහන්සේ. මේ කාලේ එක්තරා භික්ෂුවක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ආලෝක පූජාවක් පවත්වනවා. හැබැයි ආලෝක පූජාවේ මධ්‍යම රාත්‍රිය වෙනකොට පහන් පත්තු කරන්න තෙල් මදි වෙනවා. එතකොට මේ භික්ෂුව මොකද කරන්නේ? තෙල් නැවත ලබාගෙන එන්න වැඩම කරනවා. එතකොට මේ තෙරුන් වහන්සේ වැඩ කරන්නේ ඉතිවිසෝ කියන මේ කුමාරිය වැඩ ඉන්න මාලිගාවට. එතකොට මේ කුමාරිය තමන් විසින් පිළියෙල කරගෙන හිටපු සිද්ධාර්ථ තෙල් එහෙම නැත්නම් අබ තෙල් කලයක් භික්ෂුන් වහන්සේට මේ තෙරුන් වහන්සේට පූජා කරනවා. ඊට පස්සේ අහනවා මම මේ තෙල් පූජා කරපු පිනෙන් මට මොකද්ද හම්බෙන්නේ? ඊට පස්සේ තෙරුන් වහන්සේ කියනවා මට මේක තේරෙන්නේ නැහැ කුමරියනි. මම බුදුරජාණන් වහන්සේගෙන් අහලා ඔබට ඇවිල්ලා කියන්න. ඊට පස්සේ තෙරුන් වහන්සේ එන්නකම් නැහැ. ඉතිබිසෝ කියන මේ කුමරිය කරන්නේ මොකද්ද? තමන් ඇඳ හිටපු ආභරණ වගේ දේවල් හැම දෙයක්ම ගලවලා චාම් සලුවක් ඇඳගෙන බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට එනවා. ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ මට මේ පූජා කරපු පිනෙන් මොකක්ද හම්බෙන්නේ? ඊට පස්සේ ඒ වගේම කියනවා මට මේ ස්ත්‍රී ආත්ම භාවය වෙනුවට මට පිරිමි බවක් ලබා දෙන්න කියලා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මට පිරිමි බවක් ලබා දෙන්න පුළුවන්. හැබැයි ඔබේ ජීවිතේ පූජා කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ මේ කුමරිය තමන්ගේ හිසට මේ තෙල් වක් කරගෙන තමන්ගේ හිසට ගිනි තබා ගන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ ගින්නේ කුමරියට අනතුරක් වෙන්න එපා කියලා. ගින්න නිවි යනවා. ඊට පස්සේ කියනවා මම දැන් ඔය කිව්ව පූජාව කළා මට දැන් පිරිම් බවකට වරම් ලබා දෙන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ කියනවා කුමරිය මට පිරිම් බවකට ලබා දෙන්න බෑ. ඔබට පිරිම් බවක් ලබා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට කරොත් කියලා උපදේශක් දෙනවා. ඒ උපදේශ අනුව කුමරිය කරනවා අබ සිවුනැලියක් අරගෙන ඒක හිසේ තබාගෙන ඇටෙන් ඇටය විසි කරනවා ගව්වෙන් ගව්වට. එක ගව්වක් යනවා අබ ඇටයක් විසි කරනවා. තව ගව්වක් යනවා අබ ඇටයක් විසි කරනවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අන්තිම අබ ඇටය වැටෙන තැන ඔබේ පෙර සැමියෙක් දුප්පතෙක් වෙලා ඉන්නවා. ඒ දුප්පත් වෙලා ඉන්න සැමියා ගාවට ගිහිල්ලා අත්පහ මෙහෙවර කරලා එයාගෙන් පිරිම් බව ලබා ගන්න. මේ විදිහට කුමාරිය ඔන්න දැන් ගමන් කරගෙන යනවා. අන්තිමට ඒ කිව්ව ගෙදරත් හම්බෙනවා. ඒ ගෙදරට ගිහිල්ලා එතන ඉන්න දුගියට මෙහෙවර කරගෙන දින් සලකගෙන කාලයක් ගත කරනවා. ඒ අනුව අර දුගියෙක් විදිහට හිටපු සැමියාට බොහෝ සැප හම්බෙනවා. අන්තිමට සිටුවරයෙක් වෙනවා. අන්තිමට රජකමත් මේ දුගියට හම්බෙනවා. මුළු රටේම රජකම පවා හම්බෙනවා මේ කුමරියගේ වාසනාව හින්දා. හැබැයි එකතරා කාලයකදී මේ රජතුමාට හිතෙනවා දැන් මට රටේ රජකම හම්බෙලා තියෙන්නේ. මේ කුමරිය මට හරියන්නේ නැහැ. මට දැන් වෙන බිසවක් පාවා ගන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ බිසව පළවා හැරලා වෙන බිසවක් ගෙන්න ගන්නවා. ඒත් එක්කම මේ කුමරියගේ පෙනට පහළ වෙලා තිබ්බ හැම වස්තුවක්ම අතුරුදහන් වෙනවා. අන්න ඒ වෙලාවේදී ආපහු ඉතිබිසව ඇවිල්ලා කියනවා හිමිනේ කම්පා වෙන්න එපා. මම
ඔබත් එක්ක මුළු ජීවිත කාලෙම ඉන්නවා. ඉතින් මේ විදිහට යනකොට මේ රජතුමාගේ දැන් ආපහු දුගියෙක් වෙලා ඉන්න තැනැත්තාගේ ඇඟේ ගඩුවක් සැරව ගෙඩියක් හැදෙනවා. ඉතින් තද වේදනාවෙන් කෑ ගහනකොට මේ ඉතිබිසෝ කුමරිය කරන්නේ මොකද්ද? ඒ ඇඟිල්ල තමන්ගේ කටේ දාගෙන ඒ සැරව අයින් කරලා දානවා. අන්න ඒ වෙලාවේ කියනවා හිමියනි මට පිරිම්බවකට වරම් ලබා දෙන්න. ඊට පස්සේ ඒ කියන වරම් මේ කුමරියට හම්බ වෙනවා. එතකොට මේ ඉතිබිසෝ ජාතක කාව්‍ය අන්තිමේදී දක්වනවා අවසානයේදී මේ දුගියා මිය යනවා. එතකොට මේ මිය යන දුගියාගේ දරසෑයට පැනලා ඉතිබිසවත් තමාගේ ජීවිතේ පූජා කරනවා. හැබැයි මරණයෙන් පස්සේ ඉතිබිසව දිව්‍යාත්ම භාවයක් ලබනවා. මේ පිරිමියා දේවතාවියක් වෙලා උපත ලබනවා. ඒතර මේක තමයි මේ ඉතිබිසෝ ජාතක කාව්‍යයේ තියෙන මූලික කතා පුවත. එතකොට අපි කතා කරමු මේ වගේ කතාවක්. දැන් මම මුලින්ම සඳහන් කරා මේ කතාව අපේ සිංහල ජාතක කතා පොතේ ඇතුළත් වෙන්නේ නැහැ. එතකොට ජාතක කතා පොතේ ඇතුළත් නොවන ජාතක කතාවක් තියෙන්න පුළුවන්ද? ස්ක්‍රීන් එක පේනවා නේද? ජාතක කතා පොතේ ජාතක කතා පොතේ නැති මේ වගේ ජාතක කතා පොතක් ජාතක කතාවක් තියෙන්න පුළුවන්ද? එතකොට මේක ගැන කීප දෙනෙක් අදහස් දක්වලා තියෙනවා. එක් අවස්ථාවක දඩගමුවේ ජයවීර විජේපාල කියන මහතා දින සංග්‍රහවට 1958 ජූනි 10 මේ පිළිබඳ ලිපියක් සපයනවා. මේ උඩින්ම පොඩිවට දාලා තියෙන්නේ ඒ ලිපියේ කොටසක්. ඒකෙදි කියනවා ඉතිවිසෝ ජාතක කවෙහි අපේ ජාතක පොතේ එන ජාතක කතාවල ඇති ගුණාංග කිසිවක් නැති බව ඉඳුරාම කිව හැකිය. එම නිසාම මේම කතාව කිසියම් හින්දු කතාවක් ආශ්‍රයෙන් ගෙතුමක් බව ලෙහෙසියෙන් නිගමනය කළ හැකියි. එතුමා නිගමනය කරනවා මේ කතාව අපේ ජාතක පොතේ නැහැ. මේක හින්දු කතාවක් ඇසුරින් තමයි එන්නේ නැත්තේ. විශේෂයෙන් එතුමා එතනින් සඳහන් කරන්නේ අර මම ඉස්සෙල්ලා සඳහන් කරපු සැමියාගේ දරසයට පැනීම. ඒ වගේ ලක්ෂණ තමයි මෙතුමා උපයෝගී කරගන්නේ. ඒත් එක්කම සුනන්ද මහේන්ද්‍රයන් මේ ඉතිබිසෝ ජාතක කාව්‍ය ගැන ලිපි කීපයක්ම පළ කරලා තියෙනවා. ඒ වගේම එතුමාගේ පොතකත් මේ පිළිබඳ ලිපියක් අතුලත් කරලා තියෙනවා. එතුමා කියනවා මේ විදිහට ජාතක පොතේ මෙහෙම එහි එක්තැනක මෙසේ සඳහන් වේ. පළමු දින මනහැර දන් දුන් සිතක වරසර ඉතිබිසෝ පුවතර කියන්නේ ජාතකයේ කවි කර. මේක ඉතිබිසෝ ජාතකයේ කියන එන කවියක්. ඒතර මේක අනුව කියනවා මේක කියනවා ඉතිබිසෝගේ පුවතර ජාතකයේ කවි කරලා කීමක් තමයි මේ පොතෙන් කරන්නේ. එතකොට සුනන්ද මහේන්ද්‍රයන් සඳහන් කරනවා සමහරලාට මේක මහායාන බෞද්ධ අදහස් අනුව සකස් වෙච්ච එකක් වෙන්න පුළුවන්. මේන් ප්‍රකට වන්නේ ඉතිබිසෝ ජාතකයේ නමින් ප්‍රකට කෘතියක් ගද්දෙන් ලියවී තිබුණු බවකි. එතුමා සඳහන් කරනවා ඉතිබිසෝ ජාතකය කියන මේ කවි පොත ලියවෙන්න කලින් ඉතිබිසෝ ජාතකයේ නමින් ප්‍රකට කෘතියක් ගද්දෙන් තියෙන්න ඇති. අන්න ඒකෙන් තමයි මේක එන්නේ නැත්තේ කියලා සුනන්ද මහේන්ද්‍ර සඳහන් කරනවා. නමුත් එහෙම ගද්දයක් ගැන විශේෂ සඳහනක් එතුමා කරන්නේ නැහැ. එතකොට අපේ කතා බහ ජාතක කතා පොතේ නැති මේ වගේ ජාතක කතාවක් කොහොමද තියෙන්නේ? ජාතක කතා පොතේ නැති ජාතක කතා තියෙනවද? ඔව්. අපේ සංස්කෘතියම ලංකාව තුළම ජාතක සිංහල ජාතක කතා පොතේ නැති කතා ගණනාවක් එක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි හැමෝම දන්න සද්ධර්මාලංකාරයේ දහම්සොඬ කතාව. දහම්සොඬ ජාතකය අපේ ජාතක පොතේ නැහැ. හැබැයි සම්පූර්ණයෙන් අපේ සිංහල ජනශ්‍රුතියේ සිංහල සාහිත්‍යයේ මේ දහම්සොඬ කතාව තියෙනවා. ඒ වගේම මිත්තවින්දක හීහකොත්තුප උමාදන්ති මහබෝධි බාලාකාර ජාතකයේ මේ වගේ ජාතක කතා ගණනාවක් අපේ සාහිත්‍යයේ එනවා ජාතක පොතේ. හැබැයි අන්තර්ගත වෙන්නේ නැති. ඒ වගේම විදේශ රටවල අපේ තියෙන ජාතක කතාවට වඩා වෙනස් ආකාරයේ ජාතක කතා දැක ගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් පඤ්ඤාස ජාතක කියලා සියම වගේ රටවල් වල සියම බුරුමය මේ වගේ රටවල් කිහිපයකම පඤ්ඤාස ජාතක නමින් ජාතක කතා අන්තර්ගත වෙනවා. ඒතර මේ සියමේ තියෙන කතා පොතේ කතා 50ක් තියෙනවා. හැබැයි මේ ජාතක කතා එකක්වත් අපේ සිංහල ජාතක පොතේ අන්තර්ගත කතා නෙවෙයි. ඒ වගේම සංස්කෘත භාෂාවෙන් ලියවුණු ජාතක මාලා කියන පොත. මේකේ කතා 34ක් තියෙනවා. මේකේ හැබැයි එන කතා 11ක්ම අපේ සිංහල ජාතක පොතේ හරි පාලි ජාතක අට කතාවේ හරි එන්නේ නැති කතා. ඒතකොට අපිට මේකෙන් නිගමනය කරන්න පුළුවන් වෙන මොකද්ද? අපේ සිංහල ජාතක පොතේ හෝ ජාතක අට කතාවේ ජාතක නමින් එන මේ කතා බෞද්ධ ලෝකයේ ප්‍රචලිතව තිබ්බ සියලුම ජාතක කතාවල පරිපූර්ණ එකතුවක් නෙවෙයි. ඒතර වෙනස් සංස්කෘතිවල මීට වඩා වෙනස් ආකාරයේ කතා
අන්තර්ගත වෙන්න පුළුවන්. විශේෂයෙන් අපි ගත්තත් ත්‍රිපිටකයේ තියෙන ජාතක පාළියේ ගත්තත් ජාතක කතා 496ක් හඳවන ගාථා පමණයි තියෙන්නේ. ඒතකොට ත්‍රිපිටකයේ ජාතක පාළියේ නැති කතා පවා අපේ ජාතක පොතේ ඇතුළත් වෙලා තියෙනවා නම් ඒතර වෙනත් තැන්වලත් මේ විදිහටම ත්‍රිපිටකයේ මේ වගේ කතා අන්තර්ගත වෙන්න පුළුවන්. එතකොට බලන්න ඕනේ මගේ විශේෂයෙන් පරිශීලනය කරමුනේ කොහොමද මේ ජාතක කතාව වෙය වුණේ, කොහොමද එතකොට මේ හදිස්සිය කොහොමද මෙච්චර කාලයක් තිබ්බ නැති ජාතක කතාවක් මේ මහනුවරයේදී 1711 දී කොහොමද හදිස්සියද තිබුණේ? මෙයා මේ කියන අලගම්පතිරාජ කවිය අලුතෙන් කතාවක් හැදුවද? නැත්නම් අර කියන විදිහට මහායාන සම්ප්‍රදායෙන් කතාවක් එකතු වුණාද? නැත්නම් අර කිව්ව විදිහට හින්දු කතාවක් ආශ්‍රයෙන් මේක හැදුනාද? එතකොට අපිට හොයන්න තියෙන දෙයක් තමයි කොහොමද මේ වගේ ජාතක කතාවක් ඇති වුණේ. එතකොට මේ පරිශ්‍රණයේදී අපිට දැක ගන්න හම්බුණා අපි මේ කියන ඉතිවිසෝ ජාතක කාව්‍යයට අනුරූප කතා ගණනාවක් අපේ රටේ වගේම විදේශ රටවල් වල සාහිත්‍ය දැක ගන්න පුළුවන්. මම මේ සඳහන් කරන්නේ ඒ පිළිබඳ. පළවෙනි එක ඉතිවිසෝ ජාතක ගද්‍ය. එතකොට අතනදී සුනන්ද මහේන්ද්‍රයන් සඳහන් කරා ඉතිවිසෝ ජාතකයේ පුවතර ඉතිවිසෝ ජාතකයේ කවියෙන් කරනවා කියලා මේ පොතේ සඳහන් වීම නිසා ඉතිවිසෝ ජාතකයේ කියන ගද්‍යයක් තියෙන්න ඇති කියලා එතුමා සඳහන් කරනවා. හැබැයි එතුමාට ඒක හොයාගන්න හම්බෙලා තිබුණේ නැහැ. අපිට මේ පරිශ්‍රණයේදී හොයාගන්න හම්බුණා ඉතිවිසෝ ජාතකයේ ගද්‍ය නමින් සාහිත්‍ය පොතක් අපේ සිංහල සාහිත්‍යයේ තිබුණ බව හොයාගන්න පුළුවන් වුණා. ඒ වගේම මෙතන අපි කතා කරනවා මූලාශ්‍ර 6ක්. ඒ මූලාශ්‍ර 6ේම මීට අනුරූප කතා පුවත් දැක ගන්න පුළුවන් කියන එක අපිට මේ පරිශ්‍රණයේදී දැක ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු. ඒතර මේ තියෙන ඉතිවිසෝ ජාතකයේ ගද්‍ය. ඒතර අපිට මේ පොත හම්බුනේ මේ පුස්කොළ පිටපත් දෙකක් හොයාගන්න පුළුවන් වුණා. එකක් කියුණෙවිල් එකතු වෙ තිබිලා ඉතිවිසෝ ජාතක ගද්‍යයක් හම්බුණා. අනිත් එක මාතර හිත්තටිය රජමහා විහාරයේදී තව පිටපතක් හොයාගන්න පුළුවන් වුණා. ඒතකොට මේක පැහැදිලිවම පේන්න තියෙනවා ඉතිවිසෝ ජාතක කාව්‍යයට වඩා කලින් රචනා කරලා තිබ්බ පොතක් බව. ඒ වගේම මේකම ඉතිවිසෝ ජාතක කාව්‍යයට පදනම් වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන් තව හේතුවක් තමයි අපි කිව්වා ඉතිවිසෝ ජාතක කාව්‍යෙත් කතා කිහිපයක් තියෙනවා. එක ඉතිවිසෝ ජාතකය, දහම්සොඬ ජාතකය සහ සුමේධ තාපස කතාව. ඒතර මේකෙත් මේ කියන සුමේධ තාපස කතාව සහ ඉතිවිසෝ ජාතකයේ කියන දෙකම අන්තර්ගත වෙන නිසා අපිට හිතන්න පුළුවන් මේක වෙන්න පුළුවන් ඉතිවිසෝ ජාතක කාව්‍යයට පාදක වෙන්න පුළුවන් කියලා. ඒතර මේක පැහැදිලි ඔබට කියවන්න බැරුව ඇති සමට වාක්‍ය කීපයක් කියවන්න මේ ඉතිවිසෝ ජාතක ගද්‍ය ස්වරූපය කොහොමද කියන එක ඔබට වටහා ගන්න. ඒකේ කියනවා මහා කල්ප 20 සංක කප්ලක්ෂයකින් යට පුරණ දීපංකර නම් බුදු කෙනෙක් බුදුව ලෝ වැඩ කරන සමයට අප මහ බෝසතාණෝ ඒ බුදුන්ට නැගණියන්ව ඉපිද සත්මහල් ප්‍රාසාදයෙහි වාසය කරන සේක. පශ්චිම දීපංකර බෝසතාණෝ ඒ බුදුන්ගේ ශාසනයෙහි මහනව රාත්‍රී පහන් දහස් ගණනින් පූජා කරන කල්හි එක් දවසක් රාත්‍රී පහන් දහසකට තිල් අඩු නිසා සවස් භාගයෙහි අදහසින් වැඩවසන මතු මහල් තලට වැඩිසේක. එතෙන්ද කියනවා මහා කල්ප 20 සංඝ කල්පලක්ෂයට කලින් පුරාණ දීපංකර කියලා බුදු කෙනෙක් බුදු වෙලා ලෝකේ වාසය කරනවා. ඒ බුදුහාමුදුරන්ට නැගණියන් වෙලා ඉන්නවා අපේ ගෞතම බෝසතාණෝ. ඒ කාලේ පශ්චිම දීපංකර කියන තවත් බෝසතාණන් වහන්සේ කෙනෙක් මේ පොරණ දීපංකර බුදුහාමුදුරන්ගේ ශාසනයේ මහාන වෙලා වාසය කරනකොට බුදුවරුන් සහ බෝසත්වරු 3 දෙනෙක් ඉන්නවා. පළවෙනි එක්කෙනා පොරණ දීපංකර කියන බුදුජන් වහන්සේ, දෙවෙනි එක්කෙනා පශ්චිම දීපංකර. පශ්චිම දීපංකර කියලා මෙතනදී අදහස් කරන්නේ අපි හැමෝම දන්න ඔය සුමේධ තාපසතුමාගේ කතාවට සම්බන්ධ වෙන දීපංකර බුදුරජාණන් වහන්සේ. ඒත් එක්කම මේ ගෞතම බුදුරජාණන් වහන්සේත් බෝසත් ආත්මයක ඒ කාලේ ඉන්නවා. ඒතකොට ඉතිවිසෝ ජාතකයේ ගද්‍ය. ඒතකොට මේ කතාවේ තියෙන මේ කතාවයි ඉතිවිසෝ ජාතක කාව්‍යය සංසන්දනය කරද්දී අපිට දැක ගන්න පුළුවන් එක්තරා දෙයක් තමයි ඉතිවිසෝ ජාතක කාව්‍යයේදී අපි කිව්වා බුදුසන් වහන්සේම මේ කුමරියට කියනවා ඔබට පිරිම්බාවයක් ලබා දෙන්න නම් ඔබේ කය අලු කරන්න ඕනේ. හැබැයි මේ ඉතිවිසෝ ජාතක කාව්‍ය කියන එකේ එහෙම එකක් සඳහන් වෙන්නේ නැහැ. එතකොට මේකෙදි මේ කය හලු කර ගැනීම කියන කතාව, මේ කුමරිය ඇඟට ගිනි තබා ගැනීම කියන කතාවේ කුමරියම
පිරිම් බව අපේක්ෂාවෙන් කරපු දෙයක් මිසක් බුදුරජාණන් වහන්සේගේ මෙහෙයවීමෙන් කරපු දෙයක් බව මේ ඉතිපිසෝ ජාතක ගද්දෙහි පෙන්වන්නේ නැහැ. ඒතකොට ඒක තමයි ප්‍රධාන වශයෙන් මේ කතා දෙක අතර තියෙන වෙනස්කම. එතකොට තව මේ ඉතිපිසෝ ජාතකයට අනුරූප කතා පුවත් අන්තර්ගත වෙන එකක් විදිහට අපිට දක්වන්න පුළුවන් නිදාන කතා යන මේ හඳුන්වන කතා. ඒතකොට නිදාන කතා කියලා හඳුන්වන කතා අපේ කෘති ගණනාවක දැක ගන්න පුළුවන් වෙනවා. මෙතන මේ කෘති කීපයක් තියෙනවා. සද්ධර්ම අලංකාරයේ තියෙනවා, ජින කාලමාලී කියන සියම් ග්‍රන්ථයේ තියෙනවා, සම්පිණ්ඩිත මහා නිදාන. ඒ වගේ කතා ගණනාවක නිදාන කතා කියලා හඳුන්වන නිදාන කතා. නිදාන කතා යනුවෙන් මේ පොත්වල හඳුන්වලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පෙර ආත්ම භවයන් විවිධ කාලපවාණු වලට අයිති කරලා ඒ පොත්වල විග්‍රහ කරලා තියෙනවා. මේ විදිහට එක එක පොත්වල මේ නිදාන එක එක විදිහට වර්ග කරලා තියෙනවා. මේ එක තැනක තියෙන වර්ග කිරීමක් බාහිර නිදානය කියලා කියනවා. ගෞතම බුදුහාමුදුරුවෝ පෙර බුදුවරුන් දැක මනෝ ප්‍රනිදාන ගැනීමට පෙර කාලේ. මෙතනදී අපි සඳහන් මතක් කරගන්න ඕන දෙයක් තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙරම් පුරන්න පටන් ගත්තේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයෙන් තමයි නීති විවරණ ලබා ගන්න පටන් ගත්තේ. හැබැයි මේ නිදාන කතා කියන කතා විශේෂයෙන් ඒ බුදුරජාණන් වහන්සේගේ පෙරම් පිරීම හෝ බුදු බව අපේක්ෂා කිරීම මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ පෙර කාලයකට අයිති කරලා දක්වලා තියෙනවා. එතකොට ඒකෙදි කියනවා අපි දන්න ඔය සාරා අසංක කල්පලක්ෂය අසංඛ්‍ය 4ට වඩා විශාල කල්ප ගානකට පෙර ඉඳන්ම ගෞතම බුදුරජාණන් වහන්සේ පෙරම් පිරුවා. ඒතර මේවා මේ ත්‍රිපිටකයේ අන්තර්ගත වෙලා තියෙන දේවල් නෙමෙයි මේ පසුකාලීන සාහිත්‍ය ග්‍රන්ථවල තමයි මේ කතා අන්තර්ගත වෙන්නේ. මෙතන මම දක්වලා තියෙනවා මේ සම්පිණ්ඩිත මහා නිදාන කියන පොතේ මම උටාගත්ත කොටසක්. ඒකෙදි කියනවා කල්ප 16ක් තිබිලා තියෙනවා. එතකොට අපි දන්න ඔය අන්තිමට තිබ්බ කල්ප ඔය සේල උභාස ජය රුචි කියන කල්ප 4 හිටපු මෙතන පෙන්වන බුදුවරුන් 27 සහ ගෞතම බුදුරජාණන් වහන්සේත් එක්ක බුදුවරුන් 28 ගැන විතරයි. හැබැයි ඊට කලින් අසංඛ්‍ය තව 12ක් තිබිලා තියෙනවා. මේ අසංඛ්‍ය නමත් එක්ක. එතකොට ඒත් එක්කම කියනවා අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ මීට කලින් බුදුවරු 27 දෙනෙක් ඔය කල්ප 4 දී දැක්කා වගේ අර කියන අසංඛ්‍යයන් වලදී මේ කියන ඊට වඩා විශාල බුදුවරුන් සංඛ්‍යාවක් දැකලා තියෙන උදාහරණයක් නන්ද කියන අසංඛ්‍යයේදී බුදුවරුන් 5000ක් දැකලා තියෙනවා. සුනන්ද කියන කල්පයේදී බුදුවරුන් 9000ක් දැකලා තියෙනවා. එතකොට සබ්බල කියන කල්පයේදී මේ අවසානයේ තියෙන සබ්බල කියන කල්පයේදී බුදුවරුන් ලක්ෂයක් දැකලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ. ඒතර මේ නිදාන කියන කතාව වලින් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ බෝසත් අවදී අපි දන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ අවදියට වඩා පෙර කාලයකට අයිති කර දැක්වීමක් තමයි මේ නිදාන කියන කතාව වලින් කරන්නේ. එතකොට මේකෙදි කියනවා ගෞතම බුදුරජාණන් වහන්සේ දීපංකර කියන බුදුරජාණන් වහන්සේගේ කාලෙදි කරේ කාය ප්‍රනිදාන ගැනීම කියලා කියනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ බුද්ධත්වයේ සඳහා පෙරම් පුරන්න කයෙන් වැඩ කරන්න පටන් ගත්තේ. මෙන්න මේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ. හැබැයි මීට කල්ප ගානකට කලින් වචනයෙන් පෙරම් පිරුවා. ඊටත් කාලයකට කලින් සිතින් පෙරම් පිරුවා. ඒතකොට මෙන්න මේ කයෙන් පෙරම් පිරුපු කාලයට කියනවා මනෝ ප්‍රනිදාන ගැනීම කියලා. සිතින් පෙරම් පුරපු කාලයට කියනවා මනෝ ප්‍රනිදාන සිතින් පෙරම් පිරුපු කාලයට කියනවා මනෝ ප්‍රනිදාන ගැනීම කියලා. වචනෙන් පෙරම් පිරුපු කාලයට කියනවා වචී ප්‍රනිදාන ගැනීම කියලා. මෙන්න මේ විදිහට නිදාන කතා විදිහට දක්වලා තියෙන්නේ මෙන්න මේ අපි දන්න දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලයටත් කලින් තිබුණු කතා තමයි. එතකොට මේකෙදි කියනවා බුදුරජාණන් වහන්සේ මනෝ ප්‍රනිදාන ගැනීම. ඒ කියන්නේ අපි ඔය කියන සිතින් බුද්ධත්වයේ පතන්නත් කලින් පවා සමහර වෙලාවට මේ බුද්ධත්වයේ සඳහා වැඩ කරලා තියෙන කතා තියෙනවා. එතකොට ඒකෙදි මේ නිදාන කතාවල කතා 4ක් තියෙනවා. මෑණියන් ගොඩවලු නැවියාගේ කතා පුවත, ගජප්පේ ශත්‍රුතාප රජුගේ කතා පුවත, ව්‍යාග්‍රදේනුවට දී පිදු බ්‍රහ්ම ඍෂිවරයාගේ කතා පුවත සහ අබතෙල් පිදු රාජකුමාරියගේ කතා පුවත කියලා කතා 4ක් දක්වනවා. මේ කියන පැරණිම කාලයට අයත් කතා විදියට. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සිතින් හිතන්නත් කලින් බුදු වෙන්න ඕන කියලා හිතින් හිතන්නත් කලින්ම ඒ කියන්නේ මීට කල්ප 20 ලක්ෂයකට 20 සංඛ්‍යයටත් කලින් හිටපු කාලේ කතා 4ක් විදිහට
මෙන්න මේ කතා 4 නිදාන කතා විදිහට දක්වනවා. ඒතකොට අපේ කතාවට මේක අදාළ වෙන්නේ කොහොමද? අබතෙල් පිදූ රාජකුමරියගේ කතා පුවත. ඒතර මේ නිදාන කතාවල දක්වන අබතෙල් පිදූ රාජකුමරියගේ කතා පුවත අපි මේ කතා කරන ඉතිබිසෝ කුමරියගේ කතාවට අනුරූප කතාවක් විදිහට තමයි මේ වගේ දක්වලා තියෙන්නේ. එතකොට මේ නිදාන කතා මම මේ කියපු සද්ධර්මාලංකාරේ ජිනකාලමාලී ආදී කතාවල සඳහන් කරලා තියෙනවා. එතකොට මේ නිදාන කතා යටතේ දක්වලා තියෙන මේ පුවත විතරයි අපි මේ කියන ඉතිබිසෝ ජාතක කාව්‍යේන දහම්සොඬ ජාතකයේ හෝ අනිත් කතා මේ සමග සම්බන්ධ වෙන්නේ නැහැ. ඒත් එක්ක මේ නිදාන කතාවල එන කතාවයි ඉතිබිසෝ ජාතක කාව්‍යයයි අතර තියෙන කතාවේ වෙනස්කමක් විදිහට අපිට දක්වන්න පුළුවන්. මේ කුමරිය සැමියෙක්ගෙන් වරම් ගැනීමක් හරි අබෑට මුට්ටියක් අබෑට නැලියක් හිසේ තබාගෙන සැමියෙක් සොයා යාමක් ගැන හරි කිසිම විස්තරයක් මේ නිදාන කතාවල් වල එන පොතේ සඳහන් වෙලා නැහැ. ඒතකොට අපිට හිතන්න පුළුවන් දේ තමයි මේ නිදාන කතාවල ඉඳන් ඉතිබිසෝ ජාතක ගද්‍යයට එනකොට ඒ ඉතිබිසෝ ජාතක ගද්දේ ඉඳන් ඉතිබිසෝ ජාතකය කාව්‍යයට එනකොට කතාව තේමාවේ යම් යම් වෙනස්කම් වෙලා තියෙනතර පැහැදිලිවම මේ විදිහට සැමියාගෙන් වරම් බුදු බවට වරම් ගන්න කතාවක්, පිරිම් බවකට වරම් ගන්න කතාවක්, පෙර සැමියෙක් හොයාගෙන යන කතාවක්, ඒ සියලුම දේවල් ඉතිබිසෝ ජාතක කාව්‍ය කියන මේ කවියා විසින් මේ කතාවේ තේමාවට කරපු වෙනස්කම් බව අඳුනා ගන්න පුළුවන්. ඒත් එක්කම ලංකාව විතරක් නෙවෙයි. අපි ඉස්සෙල්ලා කිව්වා පඤ්ඤාස ජාතක කියන කතා පොත ගැන. මේ පඤ්ඤාස කියන ජාතක කතාව බුරුමේ, සියම, කාම්බෝජියාව, ලාओසය කියන රටවල් ගණනාවක දැක ගන්න පුළුවන්. ඒතර පඤ්ඤාස ජාතක කතාව කියන එකේ අදහසින් අපිට ගන්න පුළුවන් මේකේ කතා 50ක් තියෙනවා. ඒතර මේ කතා 50න් එකක් විදිහට මේ ඉතිබිසෝ කුමාරිය සම්බන්ධ කතාවට අනුරූප කතාවක් අපිට දැක ගන්න පුළුවන්. හැබැයි මේක ඉතිබිසෝ ජාතකයේ විදිහට එහෙම නමකින් මේ ජාතක කතාව වෙන්නේ නැහැ. එතකොට මේ කතාවයි අපි දන්න මේ කවි පොතේ තියෙන කතාවයි ගත්තා යම් යම් වෙනස්කම් දැක ගන්න පුළුවන්. එතකොට මේ කතාවෙත් මේ පඤ්ඤාස ජාතක පොතේ එන කතාවෙත් තියෙන වෙනස්කමක් තමයි බුදුරජාණන් වහන්සේ ගාවට යෑමක් හරි මේ විදිහට හිස ගිනි තබාගෙන සියදි විනාශා ගැනීමට උත්සාහ කිරීමක් හරි වගේ කිසිම දෙයක් මේ පඤ්ඤාස ජාතකයේ හම් වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම අපිට දැක ගන්න පුළුවන් වෙන එක්තරා දෙයක් තමයි අපේ රටේ තියෙන සද්ධර්මාලංකාරේ අපිට හමු වෙන කතාවයි මේ පඤ්ඤාස ජාතකයේ එන කතාවයි බොහෝ දුරට එක සමානයි. ඒකට අපිට දැක ගන්න පුළුවන් දෙයක් තමයි පඤ්ඤාස ජාතක කියන පොත ලියවිලා තියෙන්නේ 13 වෙනි ක්‍රිස්තු වර්ෂ 13 වෙනි සීවසෙන් මෑත භාගයේ කියන එක තමයි දැනට පිළිගැනීම. එතකොට මේ කාලේ ලංකාවයි බුරුමය මේ නැගෙනහිර ආසියාතික රටවල් සමග ශාසන සම්බන්ධතා ප්‍රබලව පැවති කාලය. එතකොට ඒ වගේ මේ පඤ්ඤාස ජාතක කියන පොත ඒ කාලේ ලියවිච්ච පොතක් නිසා අනිවාර්යයෙන්ම මේ සද්ධර්ම ලංකාරයේ සහ පඤ්ඤාස ජාතක කතාවේ කතාවේ සමානත්වයක් අනුව මේ කතා දෙක සමීප සම්බන්ධතා ඇතුව එකකින් එකක් ආభాසයකටගෙන ලියවිච්ච කෘති විදියට අපිට සලකන්න පුළුවන්. ඒත් එක්කම ඒකෝත්තර ආගම කියලා පොතක් ගැන මම ඉතින් සඳහන් කරනවා. මේ ආගම කියලා කියන්නේ අපි දන්නවා අපේ රටේ තියෙන ථේරවාද ත්‍රිපිටකයේ එක එක නිකායන්, දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය වගේ නිකායන්ට බෙදලා තියෙනවා වගේ මේ චීනයේ සහ ටිබෙටේ තියෙන ආගම් ග්‍රන්ථ ආගම් වශයෙන් බෙදලා තියෙනවා. උදාහරණයක් විදිහට දීර්ඝ ආගම, මධ්‍යම ආගම, සංයුක්ත ආගම, ඒකෝත්තර ආගම, ශුද්‍ර ආගම ආදී විදිහට මේ ටිබෙටේ සහ චීනයේ පොත් බෙදලා තියෙනවා. එතකොට මේ ඒකෝත්තර ආගම කියන කොටසේ එක්තරා කතාවක් තියෙනවා මේ ඉතිබිසෝ ජාතක කාව්‍යයට බොහොම අනුරූප විදිහට යන කතාවක්. එතකොට මේ ඒකෝත්තර ආගම කියන පොත ලියවිච්ච කාලය ගත්තොත් සාමාන්‍ය සැලකින්නේ මේක ක්‍රිස්තු වර්ෂය 384 දී විතර මධ්‍ය ඉන්දියානු ප්‍රභවයක් විදිහට තිබිලා සංස්කෘත භාෂාවෙන් තිබිලා පස්සේ කාලෙක චීන භාෂාවට පරිවර්තනය වෙච්ච පොතක් විදිහට. ඒකට අපිට මේකේ තියෙන විශේෂත්වය තමයි අපි හිතුවට ඉතිබිසෝ ජාතකය කියන මේ කතාව මහනුවර යුගයේ 1711 දී ඇතිවෙච්ච කතාවක් කියලා. හැබැයි ක්‍රිස්තු වර්ෂ 384 දී ලියවිච්ච මේ ඒකෝත්තර ආගමේ පවා මීට අනුරූප කතාවක් දැක ගන්න තියෙනවා. එතකොට මේ කතාවත් එහෙමමයි. අපේ මූලික කතා පුවත ඉතිබිසෝ ජාතක කියන කතාවට සමානයි. හැබැයි මේකෙත් අර විදිහට
ඉති කුමරිය පිරිම් බවක් හෝ බුද්ධත්වයක් ප්‍රාර්ථනා කළා තමන්ගේ හිසට ගිනි තබා ගැනීමක් හරි පෙර භවයක සැමියෙක් ලබා ගැනීමට යමක් හරි කිසිම දෙයක් අන්තර්ගත වෙන්නේ නැහැ. ඒතර මේකේ තියෙන අර මූලික කතා පුවත විතරයි එක්තරා කුමරියක් ඉන්නවා. ඒ කුමරියගේ නම මුනී කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඉතිබිසෝ කියලා අපේ සංස්කෘතිය තිබ්බට මේ පොතේ මුනී කියලායි දක්වලා තියෙන්නේ. මුනී කුමරිය තෙල් සිඟායන භික්ෂුවට තෙල් පූජා කරනවා. එතකොට මේ කුමරිය තෙරුන්ගෙන් අහනවා මොනවද මට මේ තියෙන ආනිසංස කියලා. ඒත් එක්කම කුමරිය අලංකාර යානාවක සැරසිලා බුදුරජාණන් වහන්සේ ඉන්න තැනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුන් වහන්සේ මම පිළිබඳ අනාගත වාක්‍යයක් පළ කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මට අනාගත වාක්‍යයක් පළ කරන්න බෑ. කාන්තා සිරුරක් ඇතිව යමෙකුට සක්විති රජ බ්‍රහ්ම මාර තථාගත කියන தත්ත්වයටපත් වෙන්න බෑ. ඒ නිසා ඔබට අනාගත වාක්‍යයක් පළ කරන්න බෑ මට කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ වෙනකොට අර තෙල් සිඟා වැඩපු භික්ෂුවට අනාගත වාක්‍යයක් පළ කරලා තියෙනවා. අන්න ඒක තමයි ඔබ කවදා හරි දවසක මගේ මේ කරපු පිනෙන් බුද්ධත්වයටපත් වෙනවා කියලා අනාගත වාක්‍යයක් දීලා තියෙනවා. ඊට පස්සේ කුමරිය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ විදිහට ප්‍රතිග්‍රාහකයා නොකිලිටද දායකයා කිලිටිද වන්නේද? ඒ කියන්නේ කුමරිය අදහස් කරන්නේ තෙල් පූජා කරේ මම. ඒතර මම කිලුටුයි. ඒතර මගෙන් තෙල් ලබාගත්ත මේ භික්ෂුවට බුදු වෙන්න පුළුවන්. හැබැයි ඒ භික්ෂුවට තෙල් දුන්න මම කිලිටි. මේ විදිහට කියලා බුදුරජාන් වහන්සේගේ විමසල් මේ කුමරිය පිට වෙලා යනවා. ඒතකොට ඒක තමයි ඒකෝත්තරාගමේ තියෙන කතාවයි අපි කියන මේ ඉතිවිසෝ ජාතකයේ කාව්‍යයේ තියෙනයි කතා අතර වෙනස. ඊට පස්සේ තවත් පොතක් තියෙනවා ෂඩ්පාරමිතා පිළිබඳ ධර්ම ග්‍රන්ථය කියලා එක්තරා පොතක් තියෙනවා. මේක චීනයේ තියෙන ජාතක පොතක් විදිහට හඳුන්වන්න පුළුවන්. අපේ මම කිව්වාගේ සිංහල ජාතක පොතට අමතරව තවත් සංස්කෘතින් වල ජාතක පොත් තියෙනවා. මේ පොතත් චීනයේ තියෙන ජාතක කතා එකතු කරලා හදපු එක්තරා පොතක්. මේකෙත් තියෙන එක්තරා කතාවක් අපේ ඉතිවිසෝ ජාතක කාව්‍යයට සමානත්වයක් දරනවා. ඒතකොට මේ පොතත් සාමාන්‍යයෙන් පිළිගැනීමෙන් ක්‍රිස්තු වර්ෂ 280 දී පමණ ඉන්දියානු ප්‍රභවයක් සහිතව තිබිලා චීන භාෂාවට පරිවර්තනය වෙච්ච පොතක් විදිහට. ඒතකොට මේකනොත් අපිට තවත් තහවුරු වෙනවා ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේදී පවා මේ කියන කතාව සමාජයේ තිබිලා තියෙනවා. ඒතකොට මේකේ තියෙන වෙනස්කම් විදිහට අපි සැලකුවොත් එහෙම මේකෙදි තමන්ගේ සිරුවට ගිනි තබා ගන්න නැහැ කුමරිය. හැබැයි ඒ වෙනුවට කරන්නේ මොකද? ස්ත්‍රිය මේ තමන්ට පිරිම් භවයක් නොදීම් පිළිබඳ අසතුටු වෙලා කුරුණක් මතට උස කුරුණක් මතට නගිනවා මේ කුමරිය. ඊට පස්සේ කියනවා මට පුරුෂයෙක් විදිහට ශරීරයක් ලබා ගන්නත් අනාගතේ බුදුවරයක් ලබා දෙන්නත් මට අනාවැකියක් කියන්න කියලා ඒ කුලණින් පහතට මේ කුමරිය පයින්නවා. එතකොට හැබැයි බුදුරජාන් වහන්සේගේ අනුභවයෙන් කුමරියට කිසිම හානියක් වෙන්නේ නැහැ. කුමරිය අතරමඟදී කිසිම හානියක් නැතුව නවතිනවා. හැබැයි ඒත් එක්කම ඒ වෙලාවෙම ඒ කාන්තාවගේ සිරුර පුරුෂ ශරීරයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ මේ කාන්තාවක් නෙමෙයි දැන් පුරුෂයෙක් බවට පරිවර්තන වෙලා මේ ඒ පුරුෂයාට අනාගත වාක්‍යයක් පළ ඔබ අනාගතයේදී අනිවාර්යයෙන්ම බුද්ධත්වයටපත් වෙනවා කියලා මේ බුදුරජාන් වහන්සේ මේ කුමරියට විවරණයක් දෙනවා. එතකොට අපි කියන කතාවයි මේ කතාවයි මූලික වශයෙන් එකම ප්‍රභවයකින් ආපු බව පැහැදිලි වුණාට කතා සැකැස්මේ වෙනස්කම් තියෙනවා. ඒත් එක්කම තව කතාවක් තමයි මේ පණ්ඩිතයා හා බාලයා පිළිබඳ සූත්‍රය කියන එක. මේක මොංගෝලියානු සංස්කෘතියන ජාතක කතා පොතක්. ඒතර මොංගෝලියාවෙත් ජාතක කතා එකතුන් තියෙනවා. ඒතර මේ කතාවෙත් අපි මේ කතා කරන කතාවට සමාන කතාවක් අන්තර්ගත වෙනවා. මම මේ කතා සියල්ලම මේ විදිහට සවිස්තරාත්මකව කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට අපි මේ කතාවේ මුලින්ම දේශනෙදි පටන් ගද්දිම කිව්වා මේ කතාවේ තියෙන විශේෂත්වයක් තමයි මේ කතාව බෝසතාණන් වහන්සේගේ ස්ත්‍රී ආත්ම භවයක් පෙන්වුම් කරන කතාව. එතකොට බෝසතාණන් වහන්සේගේ ස්ත්‍රී ආත්ම භවයක් පෙන්වුම් කරන කතා අපේ සංස්කෘතියේ විරලයි. හැබැයි අපි හිතුවට මේක තමයි එකම කතාව කියලා නැහැ. මීට අමතරව කතා ගණනාවක් විවිධ සංස්කෘතිවල දැක ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට දිව්‍යාවදානය කියන පොත හැමෝම දන්නවා. දිව්‍යාවදානයේ ක්‍රිස්තු වර්ෂ 200 350 ඒ වගේ කාලයක ලියවිච්ච සංස්කෘත පොතක් මහායාන සම්ප්‍රදායට බරව තියෙන පොතක්.
මේ කතාවේ සඳහන් වෙනවා රූපාවතී කුමාරියගේ කතාව කියලා එක්තරා කතාවක්. ඒතර මේ කතාවේ ස්ත්‍රී බෝධිසත්ව ආත්මයක් ගැන සඳහනක් තියෙනවා. ඒක මම කෙටියෙන් කියනනම් එක්තරා කාලික දඹදිව උත්පලාවතී කියලා රාජධානියක් තියෙනවා. ඒකේ එක්තරා කාලික දුර්භික්ෂයක් ඇති වෙලා ආහාර පාන හිඟ වෙනවා. ඒතර මේ නගරේ ඉන්නවා රූපාවතී කියලා රූමත් ස්ත්‍රියක්. දිනක් මේ රූපාවතී කුමරිය ඇවිද යන අතරේ මෙයාට දකින්න හම්බෙනවා දරුවෙක් වැදපු ස්ත්‍රියක්. ඒ ස්ත්‍රියට කුසගින්න දරා ගන්න බැරුව තමා අලුතෙන් වැදපු ඇයගේම දරුවා මරා කන්න සූදානම් වෙලා ඉන්න බව මේ රූපාවතී කුමරියට දකින්නට හම්බෙනවා. එතකොට මේ කුමරිය කියනවා රූපාවතී කුමරිය කියනවා දරුවා මරාගෙන කන්න එපා මම මගේ ගෙදරට ගිහලා කැමරට මොනවා හරි අරගෙන එන්නම්. හැබැයි ඒ කාන්තාව කියනවා මම ඉන්නේ ගොඩක් බඩගින්නේ මට එතකන් ඉවසන්න බෑ කියලා මේ කාන්තාව කියන. ඊට පස්සේ රූපාවතී කුමරිය දැනගන්නවා මම ඉක්මනින් කැම හොයාගෙන ආවෙ නැත්නම් අනිවාර්යෙන්ම මේ කාන්තාව තමාගේ දරුවව මරාගෙන කනවා. ඊට පස්සේ මේ රූපාවතී කුමරිය මොකද කරන්නේ? තියුණු පිහියක් අරගෙන තමන්ගේ පියුරු කපලා මේ ස්ත්‍රියට කන්න දෙනවා. ඊට පස්සේ ලේ පෙරමින්ම මේ කුමරිය තමන්ගේ ගෙදරට ගිහිල්ලා වෙන කෙනෙක් අතේ මේ ස්ත්‍රියට කැමට ආහාරය වනවා. ඒත් එක්කම මේ කරපු කුෂ කර්මයේ හේතුවෙන් මේ කුමාරිය ප්‍රාර්ථනා කරනවා මගේ මේ ස්ත්‍රීභාවයේ අතුරුදහන් වෙන්න පුරුෂ භාවයක් ලැබෙන්න අනාගතයේදී මට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙලා සත්‍යම් උදා ගන්න හැකි වෙන්න කියලා තමන්ගේ සැමියා ඉදිරිපිට සත්‍යක්‍රියා කරනවා. එතකොට මේ සත්‍යක්‍රියා බලේ නැගී ඔක්කොම තුවාල හොඳ වෙලා ස්ත්‍රීභාවයේ අතුරුදහන් වෙලා ඒ වෙලාවෙම පුරුෂ භාවයක් ලබනවා. එතකොට එතෙන් ඉඳන් යා රූපාවතී කුමාරි කියන නම වෙනුවට රූපාවත් කුමාර කියලා ප්‍රසිද්ධ වෙනවා. එතකොට මේකත් අපි මේ කියන ස්ත්‍රී බෝධිසත්වාත්මයකට එක්තරා උදාහරණයක්. එතකොට තව කතාවක් දකින්න හම්බ වෙනවා අභිධර්ම කෝෂ භාෂය කියන ග්‍රන්ථය අපිට දැක ගන්න හම්බ වෙනවා. මේක සංස්කෘත සාහිත්‍ය ගැන කතා කරනකොට බොහොම ප්‍රසිද්ධ පොතක් අභිධර්ම කෝෂ භාෂය. මේක වාසුබන්දු කියන කතුවරයා තමයි ලියවිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් වාසුබන්දු ක්‍රිස්තු වර්ෂ 3 4 5 ඔය කියන සියවස්වල ජීවත් වෙන්න ඇති කියලා දැනට පිළිගැනීමක් තියෙන නිශ්චිත නිගමනයක් නැහැ. ඒතර මේ කතුවරයා මුලින්ම හීනයාන ආගමේ ඉඳන් පසුව මහායාන ආගමට හැරුණු කෙනෙක් බවත් මෙතුමා හීනයාන සම්ප්‍රදායට අදාළ කෘති 500ක් සහ මහායාන සම්ප්‍රදායට අදාළ කෘති 500ක් රචනා කරපු බවත් සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා. ඒතර මෙතුමා ලියපු අභිධර්ම කෝෂ භාෂ්‍ය කියන පොතේ එක්තරා කතාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ස්ත්‍රියක් විදිහට ඉපදිලා හිටපු කතාවක්. ඒ වගේම එකාත්ම භාවයක් නෙමෙයි ස්ත්‍රී ආත්ම භව 500ක් සහිතව අපේ ගෞතම බෝසතාණන් වහන්සේ හිටපු බව මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒතර මම කෙටියෙන් කිව්වොත් එහෙම අපි හැමෝම දන්නවා අපේ ථේරවාද සම්ප්‍රදායේ තියෙන කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලාගේ එක්තරා කාලයක කලහයක් ඇති වුණා. ඒතර ඒ කලහයේදී තමයි බුදුරජාණන් වහන්සේ වනාන්තරයකට ගිහිල්ලා බුදුකලාව කාලය ගත කරේ මෙන්න මේ කලහය ඇති වෙච්ච අවස්ථාවේදී. එතකොට ඒ කතාවේ මේ අභිධර්ම කෝෂ භාෂයේදී කියනවා බුදුරජාණන් වහන්සේගේ අවවාද මේ කොසඹෑනුවර භික්ෂුන් වහන්සේලා විසින් එකපාරක් නෙවෙයි 3 පාරක්ම බැහැර කරා. ඊට පස්සේ අනිත් භික්ෂුන් වහන්සේලා අහනවා බුදුරජාණන් වහන්සේ ඔබේ මේ පිළිගැනීමට සුදුසු අවවාදය ඇයි භික්ෂුන් වහන්සේලා විසින් 3 පාරක්ම ප්‍රතික්ෂේප කරේ? ඒ මොන පාප කර්මයක් හේතු කොටගෙන? අන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ කතාව දේශනා කරනවා. අර කොසඹෑනුවර භික්ෂුන්ගේ කලහය පිළිබඳ අපේ ථේරවාද පොත්වල සඳහන් වුණාට මම මේ කියන්නේ යන අභිධර්ම කෝෂ භාෂයේ තියෙන මේ කතාව අපේ ථේරවාද පොත්වල සඳහන් වෙන්නේ නැහැ. ඒ කතාව බුදුන් වහන්සේ මෙහෙම කියනවා. මම බොහෝ කාලයකට කලින් අජිත කියලා බුදුන් වහන්සේගේ කාලයේදී ගෞතම මම ගිහිගෙන් නික්මිලා පැවිදිව ත්‍රිපිටකයේ නිපුණ වෙලා හිටියා. එක්තරා කාලයක භික්ෂුන් වහන්සේලා අතර ආරවුලක් හටගත්තා. එතකොට ටිකින් ටික මේ ආරවුල තීව්‍ර වුණා. ඊට පස්සේ මේ සූත්‍රධර භික්ෂුවත් ඒ කියන්නේ මේ ගෞතම බෝසතාණන් වහන්සේ සූත්‍රධර භික්ෂුවක් විදිහට හිටියා. මේ ආරවුල නිසා යම් භික්ෂුන් වහන්සේලා පිරිසක් විසින් මේ භික්ෂුවව පළවා හරිනවා. ඊට පස්සේ මේ භික්ෂුව මොකද්ද කියන්නේ? මේ ආරවුලක් විසඳීමේ ස්ත්‍රී ක්‍රමවේදයෙන් නෙවේද කියලා භික්ෂුන් වහන්සේලාට ස්ත්‍රී නමක් ගාවලා අවලාද නගනවා. ඊට පස්සේ අන්න ඒ පව හේතු කොටගෙන
මේ භික්ෂුවගේ පුරුෂ ඉන්ද්‍රියන් ඒ වෙලාවේ මතුරු දහම් වෙලා ස්ත්‍රී ඉන්ද්‍රියන් පහළ වෙනවා. ඊට පස්සේ මේ කතාවේ සඳහන් වෙලා කරනවා පස්සේ කාලෙක රත්නසිකින් කියන බුදුන් වහන්සේ වෙතින් ආපහු පුරුෂ භාවය ලබා ගන්නත් එක් ආත්ම 500ක් ස්ත්‍රී ආත්මයන්හි මේ බෝසතාණන් වහන්සේ උපත ලැබුවා කියලා සඳහන් කරනවා. ඒතර ඔබට සමාජයට ලොකු පැටලීමක් ඇති අපේ සංස්කෘතියේ නැති අර කිව්වා අජිත බුදුරජාණන් වහන්සේ, රත්නසිකින් බුදුරජාණන් වහන්සේ ඒ වගේ බොහෝ නම් තියෙනවා. ඒතර මේ නම් එන්නම හේතුව අර පස්සේ කාලේ කෙලෙවිච්ච අර මම කිව්ව විවිධ අසංඛ්‍යයන්ට බෙදලා විවිධ නිදාන කතාවන් දක්වලා අපේ තේරවාද ත්‍රිපිටකයේ සඳහන් කතාවලට අමතරව වෙනත් කතා ආශ්‍රයෙන් ඇතිවෙච්ච මේ බුදුන් වහන්සේලාගේ නම් තමයි මේ සඳහන් වෙන්නේ. ඒතර කොහොම වුණත් මේ කතාවේදී දක්වනවා බුදුරජාණන් වහන්සේ අපි හිතුවට ඉතිබිසව විදිහට එකාත්මයක් ඉපදිලා හිටියට ඒක අර එක්තරා කාලික කරපු පවක් නිසා හම්බෙච්ච ස්ත්‍රී ආත්ම 500ක 500 වෙනි ස්ත්‍රී ආත්ම භවයේ විතරයි. ඒතකොට මේ කියන රත්නසිකින් කියන බුදුරජාණන් වහන්සේගේ කතාව තමයි කියන එක බොහොම පැහැදිලි. අර මම ඉස්සෙල්ලා කතා කරපු ඒක උත්තරාගම වගේ පොත්වල කෙලින්ම මේ කතාව සඳහන් වෙලා තියෙනවා. මේ රත්නසිකින් කියන නමම ඒ කතාවල සඳහන් වෙලා තියෙනවා. ඒතර මම මෙතන අදහසක් ඉදිරිපත් කරේ එතකොට මුලින්ම අපේ මේ පරිශ්‍රණයේදී අරමුණ උනේ කොහොමද මේ කතාව ප්‍රබය වුනේ 1711 දී මුලින්ම මේ කියන කවියා විසින් මේ කතාව මනස්කල්පිතව ඉදිරිපත් කරද නැත්නම් මහායාන කතාවකින් මේක ආවද හින්දු කතාවකින් ආවද. හැබැයි අපිට මේ පරිශ්‍රණයේදී හොයාගෙන යනකොට තේරෙනවා මේ කතාව එකපාරටම සිංකඩ කල යුගයේදී පහළ වෙච්ච කතාවක් නෙවෙයි. ඊට බොහෝ කාලයකට කලින් ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ විතර කාලයේ ඉඳන්ම විවිධ සංස්කෘතිවල ආපු කතාවක් තමයි මේ ඉතිබිසවගේ කතාව විදිහට වෙනස්කම් වලට භාජනය වෙමින් මේ එන්නේ කියන එක. එතකොට මම මෙතන දක්වලා තියෙන සාංශ විදිහට මේ කතාව කොහොමද පරිණාමය වුනේ කියන එක. එතකොට ඔබට මේ ස්ක්‍රීන් එක පේනවද? ස්ක්‍රීන් එකේ තියෙන එක පේනවද? පේනවා නේද? එතකොට අපි බැලුවොත් එහෙනම් මේ කතාවේ අර මේ කියපු විවිධ මූලාශ්‍රය මේ අන්තිම තීරුවේ දාලා තියෙන ඉතිබිසෝ ජාතක කාව. ඊට කලින් එකේ දාලා තියෙන ඒකට පදනම් වෙච්ච ඉතිබිසෝ ජාතක ගද්‍ය. එතකොට අනිත් ඒ වගේ අනිත් කතා ටිකත් මම එතන දාලා තියෙනවා. මේ කතාවේ තියෙන එක එක සිද්ධි පිළිබඳ සංසන්දනයක්. එතකොට හැබැයි මේ හැම එකම තියෙන පොදු දෙයක් තමයි බෝසතන් වහන්සේ ස්ත්‍රියක් විදියට ඉපදිලා ඉන්නවා. මේ හැම කතාවකම පොදුයි. ඉතිබිසෝ ජාතක කාව්‍යයේ තියෙන 1711 දී ලියවිච්ච පොතේ ඉඳන්ම අර අපි ඉස්සෙල්ලා කියපු ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ තරම් ඈතක කතාවල පවා මේ බෝසතන් වහන්සේ ස්ත්‍රියක්ව ඉපදුනා කියන කරුණ පොදුයි. ඒ වගේම මේ තෙරුන් තෙල් සිඟා යන කතාව. එතකොට ඒකත් පොදුයි. කුමරිය තෙල් පූජා කරන කතාවත් ඒකත් මේ කියන හැම කතාවකම තියෙනවා. ඔන්න එතනින් ඉඳන් තමයි මේ කතාවල වෙනස්කම් ආරම්භ වෙන්නේ. එතකොට මම මෙතන ගන්නම් තව එකක් තියෙනවා. කුමරිය බුදු බව පැතීම කියන එකත් මේ කතාවල මූලික හරයක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට අපිට කියන්න පුළුවන් එක්තරා කාලයක බෝසතන් වහන්සේ ස්ත්‍රියක් විදියට හිටියා. තෙරුන් වහන්සේ නමස් තෙල් සිඟා වැඩියා. එක්තරා කුමරියක් මේ තෙරුන් වහන්සේට තෙල් පූජා කරා බුදු බව පැතුවා. ඒතකොට මේ කතාව 1711 දී ලියවිච්ච ඉතිබිසෝ ජාතක කාව්‍ය දක්වාම අර ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ ඉඳන්ම වෙනස් වෙන්නේ නැතුව මේ කතා තේමාව පවතිනවා. හැබැයි මේ 8 වෙනි කතාව කොටස බලන්න බුදුරජාණන් වහන්සේ විසින් කුමරියට බුදු බවට වරම් දීම. එතකොට මේ කිසිම කතාවක මේ පඬිතයා මේ පළවෙනි තීරුව දාලා තියෙන කතාවේ අරුණහම කිසිම කතාවක බුදුරජාණන් වහන්සේ කුමරියට වරම් දෙන්නේ නැහැ. හැබැයි එක කතාවක් තියෙන පඬිතයා සහ බාලයා පිළිබඳ සූත්‍රයේදී. අන්න ඒකෙදි විතරක් කෙලින්ම බුදුරජාණන් වහන්සේ කිසිම සීමාවක් පනවන්නේ නැහැ. ඔබ ස්ත්‍රියාත්ම භාවයක ඉන්න නිසා ඔබට බුදු වෙන්න බෑ කියලා කිසිම විදියකින් කියන්නේ මේ කතාවේදී කෙලින්ම තෙල් පූජා කරපු ආනිසංසයෙන් බුදුන් වහන්සේ විවරණ දෙනවා. කුමරියන ඔබ මීට කල්ප 91කට පස්සේ ශක්‍ය මුනි නමින් රජ වෙනවා කියලා මේ පඬිතයා සහ බාලයා පිළිබඳ සූත්‍රයේ බුදුන් වහන්සේ විවරණ දෙනවා. හැබැයි පසු කාලීන පොත්වලට එනකොට තව අනිත් පොත්වලට එනකොට මේ කතාව නැහැ. එතකොට අපි ගත්තොත් එහෙනම් විවරණ දීමට ස්ත්‍රී භාවයේ බාධාවක් කියන එක හරි අදහස් වීම හරි. එතකොට
අපි කියන මේ පණ්ඩිතයා සහ බාලයා පිළිබඳ සූත්‍රයේ කිසිම අදහසක් කියන්නේ නැහැ. බුදු වෙන්නවත් විවරණ ගන්නවත් ස්ත්‍රී බව බාධාවක් කියලා මේ පණ්ඩිතයා සහ බාලයා පිළිබඳ සූත්‍රය කියන එක ඒ කියන්නේ අර මොංගෝලියානු ජාතක පොතේ තියෙන කතාවේ කිසිම අදහසක් වෙන්නේ නැහැ. හැබැයි අනිත් හැම පොතකින්ම අදහස් වෙනවා හැම කතාවකම ස්ත්‍රී භාවය කියන එක බුදු බව ලබා ගන්න බාධාවක්. ඒත් එක්කම අනාගත බුදු කෙනෙක් මේ කුමාරියට වරම් දෙයි කියලා සමහර කතාවල කියනවා. එතකොට ඉතිපිසෝ ජාතක කාව්‍යෙදිත් ඒ අදහස තියෙනවා. කුමරීන මට බුදු බව ලබා දෙන්න බෑ. පස්සේ කාලෙක සමාවෙන්න මට පොඩි කරුණක් වැරදුනා. එතකොට මේ මම දැන් මෙතන කතා කරන්නේ මේ 10 වෙනි කාරණේ ගැන. මේ ලොකුවට පේන වගේ අන්තිම කාරණේ. එතකොට මේ ඒකෝත්තරාගම ෂඩ්පාරමිතා සමුච්චේ පඤ්ඤාස ජාතක ඔය වගේ කතාවල කතාවේ කියවෙනවා කුමරීන ඔබ ස්ත්‍රියක් විදියට ඉන්න නිසා මට මේ ආත්මේ වරම් දෙන්න බෑ. හැබැයි පස්සේ කාලෙක වෙන බුදු කෙනෙක් ඔබට වරම් දෙයි කියන අදහස ඒ කතා තුනේ තියෙනවා. හැබැයි ඉතිබිසෝ ජාතක කාව්‍යේවත් ගද්දේවත් ඒම අදහසක් ඉන්නේ නැහැ. එතකොට ස්ත්‍රීභාවයේ බුදු බවට බාධාවක් වෙයි කියන එක උනත් එන්නේ මෙතන 11 වෙනි කරුණ යටතේ බලන්න පුළුවන්. ඉතිබිසෝ 11 වෙනි කාරණේ පණ්ඩිතයා සහ බාලයා පිළිබඳ සූත්‍රයේවත් ඒකෝත්තරාගමේවත් ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ ලියවිච්ච පොත්වල මේ ස්ත්‍රී භව බුදු වීමට බාධාවක් කියන දෙයක් කොහෙත්ම සඳහන් වෙලා වෙන්නේ නැහැ. හැබැයි මේ 16 වෙනි සියවසේ වගේ ලියවිච්ච පඤ්ඤාස ජාතකවල ඉතිපිසෝ ජාතකයේ ඒ වගේ වල ස්ත්‍රී භව බුදු වීමට බාධාවක් බව සඳහන් වෙලා තියෙනවා. එතකොට කුමරිය සියදිවි තොර කර ගැනීමට තත් කිරීමේ 13 වෙනි කාරණය ගැන මම කියන්නේ. ඒතර මුලින්ම ලියවිච්ච පණ්ඩිතයා සහ බාලයා පිළිබඳ සූත්‍රය වගේ එහෙම විස්තරයක් නැහැ. අනිත් පොත්වල මේ කුමරිය සියදිවි නසා ගන්න හදනවා මට ස්ත්‍රී ආත්ම භාවයක් එක්ක බුදු වෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම සියදිවි නසා ගන්නවා කියලා සියදිවි නසා ගන්න හදනවා. එතකොට මේ 15 වෙනි කාරණය ගැන මම කතා කරන්නේ පෙර භවයේ සැමියෙක් සොයා යන කතාව. ඒතර මේක අන්තර්ගත වෙන්නේ ඉතිබිසෝ ජාතක කාව්‍ය සහ ඉතිබිසෝ ජාතක ගද්‍ය විතරයි. ඊට කලින් ලියවිච්ච කිසිම කතාවක මේක සඳහන් වෙන්නේ නැහැ. ඒතකොට සැමියාතින් වරම් ගන්නවා කියන කතාව. ඒතකොට ඒක සඳහන් වෙන්නේ 16 වෙනි කරුණ. ඒක සඳහන් වෙන්නේ ඉතිබිසෝ ජාතක කාව්‍ය සහ ඉතිබිසෝ ජාතක ගද්‍ය විතරයි. ඊට කලින් ලියවිච්ච කිසිම කතාවක මෙහෙම සඳහනක් වෙන්නේ නැහැ. ඒතකොට මේ කුමාරිය මරණයෙන් පසු පුරුෂාත්ම භාවයක ඉපදෙනවා කියන කතාව. එතකොට ඒක සඳහන් වෙන්නේ නැහැ මේ මුලින් තියෙන මුල් කාලීන පොත්වල. එතකොට ඒක පවා සඳහන් වෙන්න පටන් ගන්න මේ 16 වෙනි සියවසෙන් පස්සේ ලියවෙන පඤ්ඤාස ජාතකවල ඉඳන් ඉතිබිසෝ ජාතක ගද්දේ ඉඳන් පස්සේ කතාවල තමයි මේක සඳහන් වෙන්නේ. එතකොට මේක බලපුවාම මේ වගු ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ කතා තේමාව කාලීනව වෙනස්කම් වලට භාජනය වෙලා තියෙනවා. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තු වර්ෂ 18 වෙනි සියවසේ දක්වා එකම මූලික කතා පුවතක් ආවට එක පොතකින් ඊළඟ පොතට යනකොට එක සංස්කෘතියකින් ඊළඟ සංස්කෘතියට යනකොට මේ කතාවේ තේමාවන් ටිකින් ටික වෙනස් වෙලා තියෙනවා. ඒකට අපි කිව්වා මේ කතාව ඉතිවිසෝ ජාතක කාව්‍යයේ තියෙන කතාව බුදුදහමේ මූලික හරයට ගැලපෙන්නේ නැති තැන් තියෙනවා. ඒතර මේකේ කෙලින්ම කියනවා බුදුරජාණන් වහන්සේ කියනවා ඔබට පුරුෂාත්ම භාවයක් ලබා ගන්න ඕන නම් ඔබේ කය හලු කරන්න. ඒතකොට අපිට ප්‍රශ්නයක් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට සියදිවි නසා ගන්න අනුබල දෙනවද? කෙනෙකුට ඒක හිතෙන්න පුළුවන්. ඒත් එකම ඒ අනුව කුමරිය තමන්ගේ සියදිවි නසා ගන්න කියන අභිප්‍රායෙන් තමන්ගේ හිතට ගිනි තබා ගන්නවා. ඊට පස්සේ හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේ පොරොන්දු ඊට කරන්නේ නැහැ. ඊට පස්සේ මොකද බුදුරජාණන් වහන්සේ කියන්නේ මට ඔබේ ඉල්ලීම ඊට කරන්න බෑ. ඔබට පුරුෂාත්ම භාවයක් ලබා ගන්න නම් ඔබගේ පෙර ආත්ම භාවයේ දුප්පත් වෙලා ඉන්න සැමියා ගාවට ගිහිල්ලා වරම් ගන්න. ඉස්සෙල්ලාම කියනවා ඔබේ කය අලු කරොත් පිරිම් බවක් දෙන්නම් කියලා. හැබැයි ඊට පස්සේ මේක කරාට පස්සේ බුදුන් වහන්සේ කියනවා මට ඒක කරන්න බෑ කියලා. ඒතර එතනත් අපිට හිතෙනවා මේ විදිහට පොරොන්දු කඩ කිරීමක් කරනවද මේ වගේ දේවල් බුදුදහමේ තියෙන මූලික හරියට ගැලපෙනවද? ඒතර පිරිමි ආත්ම භාවයක් ලබා ගන්න නම් ස්ත්‍රියක් තමන්ගේ පුරුෂයාගේ කැමැත්ත ලබා ගන්න ඕනද පිරිමියෙක් වෙන්න. ඒතර මේකද බුදුදහමේ කියන්නේ. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් මේ කතාව බුදුදහමේ හරියට ගැලපෙන්නේ නැහැ. හැබැයි අපිට මේ සංසන්දනයත් එක්ක දැක ගන්න පුළුවන් මේ කතාවේ තේමාව ටිකින් ටික පරිවර්තනය වීම හරහා තමයි මේ වගේ කොටස් මේ කෘතියට ඇතුළත් වෙලා තියෙන්නේ කියන එක හිතා ගන්න පුළුවන්. හරි. එතකොට මේ ඉතිබිසෝ
ජාතකය කියන මේ කොටස ගැන මම වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර මීට අමතරව කතා පුවත් දෙකක් තියෙනවා දහම්සොඬ ජාතකයේ සහ සුමේද තාපසයන්ගේ කතාව ගැන. ඒවත් ගැන මම ලොකුවට කියන්නේ. ඒතර දහම්සොඬ ජාතකය සම්බන්ධ කවි ගැන මම කිව්වොත් එහෙම පස්සේ කාලෙක ඔබ සියලුම දෙනා දන්න අලගියවන්න මුකුටිතුමා දහම්සොඬ ජාතක කාව්‍ය රචනා කරනවා. ඒ කවි පොතේ තියෙන කවි කිසිම ආකාරයකින් ආభాසයට ගත් බවක් මේ කවි අතර දැක ගන්න වෙනම ශෛලියකින් ලියපු කවි තමයි මේ පොතේ දැක ගන්න හම්බෙන්නේ. ඒ වගේ සුමේද තාපස කතාව ගත්තත් එහෙමයි. සුමේද තාපස කතාව කවියට නැගීම බොහොම සංයමයකින් යුතුව බොහොම අලංකාර ශෛලියක් යොදා ගැනීමෙන් මේ කවියෙහි භාවිතා කරලා තියෙනවා. ඒකට ඒව ගැන මම විශේෂයෙන් සඳහන් කරලා නැහැ. ඒවා වෙනම මම ග්‍රන්ථයේ සඳහන් කරලා තියෙනවා. එතකොට අවසාන වශයෙන් අපිට නිගමනය කරන්න පුළුවන් මේ ඉතිවිසෝ ජාතක කාව්‍ය කියන පොත 1711 දී රචනා කරලා තිනවා අලගම්පති රාජය කියන කවියා විසින්. පෙරදී සඳහන් කරා වගේ මේක සෙන්කඩගලේ යුගයේ කවියෙක් විසින් මනක් කල්පිත පටබැඳපු පොතක් නෙවෙයි. මේක අපේ සංස්කෘතික කාලයක් තිස්සේ ඉඳන් පවතින පොතක්. ක්‍රිස්තු වර්ෂ 3 වෙනි වගේ ඈත කාලයක පවා විවිධ සංස්කෘතිවල මේ කතාව තිබිලා තියෙනවා. එතකොට ඒ විවිධ සංස්කෘතිවල තිබුණු කතාවම තමයි කාලින් කාලයට කතා තේමාවේ යම් වෙනස්කම් සහිතව අද දක්වා පරිවර්තනය වෙලා 1711 දී අලගම්පති රාජ කවියා විසින් කවියට නැගෙන්නේ කියන නිගමනයට අපිට එළඹෙන්න පුළුවන්. මම හිතන්නේ දැන් පැයක් විතර කතා කරා. මම ඊට වඩා වැඩි කාලයක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. දැන් ශ්‍රාවකයන්ට අවස්ථාව තියෙනවා වෛද්‍යතුමාගේ මොනවා හරි දේශනේ සම්බන්ධ පැහැදිලි කරගෙන ඉන්නක් හරි පැණයක් හරි අසන්න තියෙනවා නම් ඒකට දැන් කාලය ලැබිලා තියෙනවා. මම හිතන්නේ පැන විමසීමක් සිදු වෙන එකක් නෑ වගේ. කවුරුත් ප්‍රශ්නයක් අහන්න නැත්නම් මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? අහන්න. වෛද්‍යතුමනි මේ දැන් ඔය කතාව ලියවිච්ච කාලේ ගත්තොත් 1711 කියලා කිව්වා. දැන් සාමාන්‍යයෙන් දැන් ඔය කියන විදිහට දැන් අද වුණත් ප්‍රචලිත මතයක් නේ ස්ත්‍රියකට බුද්ධත්වය ලබා ගන්න බෑ කියන එක. ඉතින් ඒ වගේ දෙයක් දැන් 1700 ගණන් වල ඇත්තටම ගොඩක් ශාස්ත්‍රකාමී එහෙම පිරිසක් හිටියයි කියලා වාර්තා වෙන කාලයක් නෙමෙයි. ඒ වගේ කාලයක මේ ඔය වගේ පොතක් ලියවෙන්න බලපාපු කාරණාවල් ගැන එහෙම අදහසක් තියෙනවා. මොන වගේ දෙයක් නිසා දැන් සමහර ගම අපි කියනවා දැන් බුදුගුණ අලංකාර ලියවෙන්නේ ඒ කාලයේ තිබ්බ සමාජ ඒ පරිසරයට පිළිතුරක් හැටියට කියලා. ඒ වගේ හිතන්න පුළුවන් මොකක් හරි දෙයක් කියනවා. ඔව් ඇත්තටම මේ කාලෙදී මේ ස්ත්‍රිය සම්බන්ධව ලියවෙන එකම පොතත් මේක නෙවෙයි.
මේ කවියම ලියපු මහත් මේ පද්මාවතී ජාතකයේ කාව්‍යයේ පවා ස්ත්‍රිය ප්‍රධාන කොටගත්ත තේමාවක් තමයි එන්නේ. ඔබ කිව්වා හරි මොකක් හරි පොතක් ඒ කාලෙක ලියවෙන්න නම් යම් සමාජ වටපිටාවක් මත තමයි ඒක ලියවෙන්නේ. ඒතර දැනට වුණත් ඔය මේ ඉතිවිසෝ ජාතක කාව්‍යයේ තියෙන මේ තේමාව තියෙනවා. සමහර පැතිවල කියනවා. මම අහලා තියෙනවා සමහර වෙලාවට ලංකාවේ දකුණු පැතිවල පවා මේ කතාව ප්‍රසිද්ධයි කියලා. සමහරලාට කියනවා පුරුෂයා ස්ත්‍රියව තමාට අවනත කරගෙන ඉන්නේ වෙන්න මේ කියන කාරණය මත. මොකද්ද කාරණේ? උඹට කවදාවත් පුරුෂයෙක් වෙන්න බෑ, පිරිමියෙක් වෙන්න බෑ. හැමදාම ගෑණියෙක් විදියට තමයි ඉන්න වෙන්නේ. මොකද්ද උඹ කරන්න ඕන ගෑණියෙක් කියන මේ ආත්මෙන් මිදලා පුරුෂයෙක් විදියටපත් වෙන්න නම් මට අවනත වෙලා ඉන්න ඕන කියන කාරණේ දැනට වුණත් සමාජයේ සමහර පැතිවල දැක ගන්න හම්බ වෙනවා. ඒතර මේ 1000 අපි මේ කියන කාලේ වුණත් සමහර වෙලාවට ඒ වගේ සමාජයේ තිබුණ යම් මත අනුව ලියවිච්ච එකක් වෙන්න පුළුවන්. ඇත්තටම ඒක ගැන විශේෂ තොරතුරු හම්බුනේ නැහැ. මොනවා හරි විශේෂ හේතුවක් තිබුණද මේ පොත ඒ කාලේ ලියවෙන්න? ඒ වගේ විශේෂ හේතු වෙලා තිබුණද කියන එක හමුුන්නේ නැහැ මට. හැබැයි සමහරලාට ඒ වගේ විශේෂ අපිට අවධානයට ලක් නොවිච්ච කරුණු පවා තියෙන්න පුළුවන්. ඔබ කිව්වා හරි මොනවා හරි සමාජයේ කාලේ තිබිච්ච හේතුවක් මත තමයි මේ වගේ මාතෘකාවක් එළියට එන්න ඕනේ. හැබැයි දැනට ඒක අනාවරණය වෙලා නැහැ. වෛද්‍යතුමනි සහ මේ යුෂාන් මහත්මයා අහපු ප්‍රශ්නෙත්ම දිගුවක් හැටියට මේක ප්‍රශ්නයක් වගේම අදහස් දෙකීමක ස්වරූපයෙන් යමක් කියන්න උත්සාහ කරන්නේ. මුලින්ම මම මේ මට සමා වෙන්න මට මේ අතරින් පතර මට මේ අහන්න බැරි වුණා. මොකද මම මීට සමගාමීව මට වෙනත් මේ රාජකාරී රැස්වීමකට මේ ගොඩ වදින්න සිද්ධ වුණා. ඒ නිසා මම මේ අහන ප්‍රශ්නේ සමහරට මේකට උත්තරේ ඔබෙන් කියවුණා නම් මට සමහ වෙන්න මේ මම ඇත්තටම එක වෙලාවෙ රැස්වීම දෙකක හිටියේ. ඒක මට අනිවාර්යෙන් යන්න සිද්ධ වුණ රැස්වීමක්. ඒ කාරණේ තමයි දැන් ඔය මහනුවර යුගයේ එහෙම නැත්නම් සම්භාව්‍ය යුගයේ බිඳ වැටීමෙන් පස්සේ කෝට්ටේ යුගයේ සහ කෝට්ටේ යුගයේ බිඳ වැටීමෙන් පස්සේ බිහි වෙන අපේ මේ සාහිත්‍යයේ මේ සංක්‍රාන්තික යුගයක් වගේ අපිට දකින්න පුළුවන් මේ සම්භාව්‍ය යුගය සහ නූතන යුගය අතර මහනුවර සහ විශේෂයෙන් ඔය මාතර කියලාත් සමහරව හඳුන්වන යුග. එතකොට මේ කාලේ දැන් ඔය කිව්ව විදිහටම දැන් මේ ඉතිවිසෝ ජාතකය ඊළඟට ඔබ තව එකක් ගැන කිව්වා පද්මාවතී මොකක් හරි කතාවක් ඒක මට අහුවෙලා නැහැ. ඒ වගේම දැන් ඔය මේ මොකක්ද යශෝදරාවත එහෙමත් ලියවෙන්නේ ඔය කාලේ. දැන් මේ යශෝදරාවත පිළිබඳව මම හිතන්නේ යශෝදරාවත කියන්නේ ඊට වඩා ටිකක් අලුත් ඇති. මම දන්නේ කාල නිර්ණය මේ කොහොමද කියලා හරියට. එතනදී උත්සාහ කරන්නේ ස්ත්‍රියට මේ යම් විදියකට හැඩගස්වා ගැනීමක් ශික්ෂණයක් ඉදිරිපත් කිරීමේ චේතනාවෙන් ඉන්නවා කියලා එහෙම ඒ ගැන අදහස් දැක්වීමක් තියෙනවා. දැන් විශේෂයෙන් ඔය මේ වඩිග රජවරුන්ගේ කාලේ මේ මොනවාද ස්ත්‍රියට ප්‍රතිභක්තිය රැකගෙන සිටීමේ වැදගත්කම කියලා දෙන්න යශෝදරාවත එහෙම ලියුණා කියලා කියනවනේ. මොකද ඒ කාලේ හිටිය රාජ්‍ය නිලධාරීන් එක යන තැන්වල ගෙවල් වල ලැබුම් ගන්නකොට ඒක වල ඉන්න ගෑනු උදවි සමග එදා රැය ගත කරන්න යන්න ඕනේ කියලා එහෙම මේ බොහොම නරක තත්ත්වයක් ඒ කාලේ ඇති වෙලා තිබුණා. ඒතකොට සමහර විට මේකටත් පසුබිම්ුනේ ඒ වගේ සමාජ තත්ත්වයක් වෙන්න බැරිද වෛද්‍යතුමනි? ඔව් ඒක තමයි කිව්වේ. ඒ කියන්නේ සමහරලාට දැන් ඔය බොය කිව්ව වඩිග රජුගේ කතාව ඒ කතාව වුණත් මම හිතන්නේ බොහෝ සාධක සහිතව තියෙන එකක් තියෙනවා. නමුත් මේ කොටස තව අවධානයට ලක් වෙන්න ඕන කොටසක් කියලා මම හිතනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම ඔබ කිව්වාගේ යශෝදරාවත මේ පොත දැන් මේ කතාවේ වුණත් තියෙන සමහර කතා දැන් ඔය යශෝදරා දේවිය පිළිබඳ මේකෙත් යම් සඳහනක් තියෙනවා. ඒක සඳහන් වෙන්නේ මේ කතාවෙම තියෙන සුමේද තාපසයන්ගේ කතාව සම්බන්ධ කොටසෙදී. ඒකෙදි අපේ සාමාන්‍ය ලංකාවේ සංස්කෘතියේ තියෙන කතාවට අමතරව තව කොටසක් එකතු කරලා තියෙනවා. මේ සුමේද තාපසතුමා මේ විදිහට දීපංකර බුදුරජාණන් වහන්සේගේ නියත විවරණ ගන්න වෙලාවේ යශෝදරා දේවිය එක්තරා කුමාරියක් විදිහට ඒ අවස්ථාවට සහභාගී වෙලා තියෙනවා. ඒතකොට ඒ වෙලාවේදී යශෝදරා ඒ දෙන්න අතර තියෙන සම්බන්ධය ඒ වෙලාවේදී තමයි ඉස්සෙල්ලාම මේ සංසාරික බැඳීම ඇති වුණේ කියන අදහස ඒක
ඒකත් ඒ කොටසෙදි අදහස් කරලා තියෙන අතර මේ ඉතිබිසෝ ජාතකයේදී වගේම මේ පොතට අනුබද්ධ කරලා තියෙන සුමේධ තාපස කතාවට ඒ ස්ත්‍රිය සම්බන්ධ කොටසක් ඇතුළත් කරලා තියෙනවා. ඒකට අනිවාර්යෙන් අපිට හිතන්න පුළුවන් මේ දේවල් අහම්බෙන් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. ඒතකොට මේ කවියාම තමන්ගේ ක්‍රම පොතට පවා ඒ වගේ ස්ත්‍රී සම්බන්ධ අවස්ථා දෙකක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කවියාව පද්මාවති ජාතකයේ කියලා තියෙනවා. ඒතකොට අහම්බෙන් සිද්ධ වෙච්ච දේවල් නෙවෙයි. මොනවා හෝ අනිවාර්යයෙන්ම සමකාලීන සිද්ධි පදනම් කරගෙන දීවිච්ච දෙයක් වෙන්න පුළුවන් කියන එක තියෙනවා. ඒතකොට ඒකයි මම කිව්වේ මේ දේවල් තව අපේ අධ්‍යයනයන්ට ලක් වෙන්න ඕන දේවල්. ඒතකොට මේ අධ්‍යයනයක් කියන එක දැන් මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ ඉතිබිසෝ ජාතකයේ පිළිම දෙක පොතක් මම කරා කියලා. මේ සම්බන්ධ සියලුම දේවල් කතා කරලා තියෙනවා කියලා අපිට අහු වෙන්නේ නැති දැනට අපේ ඇස්වලට ගොඩු වෙලා නැති බොහෝ දේවල් තියෙන්න පුළුවන්. ඒ වගේ දේවල් පිළිබඳ අධ්‍යයනය කරන එක මේ මතුවෙන කාරණා ගැන අධ්‍යයනය කරන එක අනාගත පරීක්ෂකයන්ට අනිවාර්යයෙන්ම කරන්න ඕනේ එක් විශේෂ ක්ෂේත්‍රයක්. බෞද්ධ ඒක ඇත්තටම මේ හරි ඉන්ට්‍රෙස්ටිං එකක් මොනවද සාහිත්‍යයේ සමාජීය මේ පැත්ත. ඒක ඉතිහාසඥයෙක්ට වගේම සමාජ විද්‍යාඥයෙක්ට හොයන්න පුළුවන් ක්ෂේත්‍රයක් ඒක. බොහොම ස්තුතියි. ඔය මේ ගන්ධල මහත්තයා කියපු එකත් එක්ක මේ තවත් ටිකක් සංකීර්ණ වෙන වැඩක්. මේ මම ඇත්තටම දන්නේ නැහැ ලංකාවේ ඇතුලේ සාමාන්‍ය දැන් ශාස්ත්‍රීය පසුබිමින් ඕගොල්ලෝ වගේ දන්නවා ඇති. දැන් රංජනී ඔබේසේකර මහාචාර්ය රංජනී ඔබේසේකර ඉංග්‍රීසියෙන් පොතක් කරා යසෝදරාවත්. ඇත්තටම මම හිතන්නේ යසෝදරාවත් නෙමෙයි යසෝදරා දේවිගේ බයෝග්‍රැෆි එක වගේ එහෙම කියලා නම් මට නම මතක නැහැ. ලංකාවේ නෙමෙයි පොත print කරේ. ඒකේ එතුමිය පරීක්ෂා කරපු පිටපතක් අනුව එතුමිය තහවුරු කරනවා යසෝදරාවත දැන් අඥාතයි කියලා නේ කියන්නේ. ඇත්තටම ලිව්වේ කාන්තාවක් කියලා. එහෙම ගත්තාම දැන් අපි ඔය ගණිෂ්ක මහත්තයාගේ මතෙත් තාම තවත් ටිකක් සංකීර්ණ වෙනවා. මොකද ගෑනු අය හිටපොන්ඩේ පොත ලියලා තියෙන්නේ ගෑනු කෙනෙක්. එතකොට මේ තව එකක් දැන් මහා පදරංග ජාතකයේ වගේවත් මම හිතන්නේ මට හරියටම කාල නිර්ණයක් මතක නැහැ. ඒක වුණත් මේ දකුණු ඉන්දියාව පැත්තෙන් ආපු එකක් නේද ලංකාව. දකුණු ඉන්දියාවෙන් ආපු එකක්. ඒතකොට මේ දේවල් ගැන කියන්නේ තනි වශයෙන් පරිශන සිද්ධ වෙලා නැහැ. හැබැයි බොහෝ කතා තියෙන දැන් අපි කිව්වා වගේ දැන් මේ ඉතිබිසෝ ජාතක කාව්‍ය මේ වෙනකම් මේ පරිශනය කරනකම් හිතන් හිටියේ සෙන්කඩගලේ යුගයේ එකක් කියලා. හැබැයි අපිට මුල හොයාගෙන යනකොට පේනවා මේක අපි හිතුවට මේ මුල් සෑහෙන පැතිවලට විහිදලා යන එකක් බව. ඒකට සමහරවිට අපි ඔය කියන ජාතක කතා ඔය කියන කතා කවි පොත් වෙන වෙනම හොයලා බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් වෙයි අපි හිතන්නේ නැති පැතිවලට මේ වගේ මුල් විහිදලා යනවා. ඒතර අර මම කිව්ව මේ යශෝදරා දේවිය සම්බන්ධ කතාව අපේ සංස්කෘතියේ තිබෙන්නේ නැති වුණාට සමාජ සංස්කෘතිය වල මේක අර දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේටම යශෝදරා දේවිය අයත් කරනවා. ඒ වගේ අපි හිතන්නේ නැති පැතිවලට විහිදලා යනවා මේ කතා ගැන වෙන වෙනම හොයලා බැලුවොත්. බොහොම ස්තුතියි. තවත් පැන තිබෙනවා නම් අහන්න පුළුවන්. මං කෝණාර කතා කරන්නේ වෛද්‍යාචාර්යතුමාගේ ඉදිරිපත් කිරීම මම බොහොම හොඳින් අහගෙන හිටියා. අතට මෙතුමට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ බොහොම බාරදූර කාර්යයක් සාමාන්‍යයෙන් ශාස්ත්‍රීය අධ්‍යයන ශාස්ත්‍රයේ කෙනෙකුණත් අත ගහන්න නැති බොහොම දුෂ්කර කටයුත්තක් මේ වගේ කෘතියක් විශේෂයෙන්ම ඉතිබිසෝ ජාතක කාව්‍ය වගේ කෘතියකට ලේසියෙන් ප්‍රවේශ වෙන්නේ නැහැ. මොකද මේ පිටපත් සුලභ නොවීම කියන කාරණේ නිසා. දැන් මේ පිටපත් ගැන කියනකොට මේ මට මතක් වුණේ යසෝදරාවත ගැන කතා වෙනකොට සැබෑ ලෙසම මේ යසෝදරාවතේ පිටපත් දැන් මෙතන සකිල මේ මහත්තයා ඉන්නවා. එයා දන්නවා මේ පුස්කොළ පිටපත් සුලභ නැහැ. යසෝදරාවතේ තියෙන අර පද්‍යවල තියෙන කාව්‍යාත්මක ගුණය ඉහළ නිසා සමාජයට ඇවිල්ලා තිබුණාට පුස්කොළ ලේඛන බැලුවාම මම හිතන්නේ සකිල මහතාත් සාක්ෂි දරයි බොහොම මේ තදින් පුස්කොළ ගවේෂණය කරන කෙනෙක් විදිහට මේ පුස්කොළ පිටපත් නැහැ. මම හිතන විදිහට කිසියම් අපි නොදන්න හේතුවක් නිසා මේ ස්ත්‍රීන් පිළිබඳ කතා වෙන එහෙම නැත්නම් අර කිව්ව විදිහට ස්ත්‍රීන්ගේ කර්තෘත්වයෙන් පළවුණු කෘති ටිකක් සංගවාතය තැබීමේ මුහුණුවරක් එහෙම නැත්නම්
ප්‍රධාන සාකච්ඡාවෙන් ඈත තැබීමේ දුරක් ඈත රඳවා තැබීමක් කියන්නේ පරිධියට තැබීමක් වගේ දෙයක් අතීත සමාජයේ තිබුණද දන්නේ කියලා වගේ සැකේකුත් මතුවෙනවා. කොහොම වුණත් මේ වෛද්‍යාචාර්යතුමාගෙන් මම අහන්න කැමතියි මේ බොහෝ දුකසේ දුෂ්කරව කළ සංස්කරණයක් මම ගොඩක් කැමති වුණා අර මේ දේශ සීමා ඉක්මවා යමින් කරන තුලනාත්මක විග්‍රහයට. ඒ වගේ එකක් මීට පෙර කෙල්ලා තියෙනවා නම් මම දැකලා තියෙන විදිහට වෙස්සන්තර ජාතකය ගැන විතරයි. අර මේ නන්දසේන මුදියන්සේ මහාචාර්යතුමාගේ අධ්‍යයනයේදී ආසියාතික අග්නිදිග ආසියාතික විවිධ රටවලට කොහොමද මේ ජාතක කතාව ඒ රටවලින් වාර්තා වෙන්නේ කියන පැත්තට කොහොම ඈතට ගිය අධ්‍යයනයක් දැක ගන්න පුළුවන්. ඒවා ඒ සමහරවිට ඊටත් වඩා හොඳට මේ අධ්‍යයනය අපේ අර ජාතක කතාවක් කිව්ව සැනින් අපි ළඟ පහත තියෙන මූලාශ්‍රයකට දෙකකට විතරක් අපි මේ සීමා වෙනවා. දැන් සිංහල ජාතක කතාවක් නම් ජාතක අට කතාවයි අපේ රටේ තියෙන ත්‍රිපිටකයට සම්බන්ධ පොත් දෙක තුනක් විතරයි ඇත්තටම අපි පරිශීලනය කරන්නේ. ඉන් ඔබේ දඹදිවෙන් එහාට අපි යන්නෙම නැති තරම්. කියන්නේ ඉන්දියාවෙන් එහාට. ඉතින් ඊට ඔබට ගිහිල්ලා විවිධ ආසියාතික කලාපවල කොහොමද මේ වෘත්තාන්තයට සමාන්තරතා තියෙන කතා ප්‍රචලිත වෙලා තියෙන්නේ කියන එක ගැන කරන අධ්‍යයනය හරිම වැදගත් සහ ප්‍රයෝජනවත් කියලා මතක් කරන්න කැමැති. මම ප්‍රශ්නයක් විදිහට අහන්නේ මේ පුස්කොළ පිටපත් ගැන සංස්කරණයට යොදාගත්තු පොඩි අදහසක් ලංකාවේ ඒ ප්‍රමාණය සහ මේ විදේශ වලින් ගෙන්නාගත්තු පුස්කොළ පිටපත් ගැන පොඩි අදහසක් කිව්වොත් විනාඩි 1 2ක ප්‍රයෝජනවත් වෙයි මම හිතන විදිහට. බොහොම ස්තුතියි කෝනර් මහතාට. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ මේ ඉතිපිසෝ ජාතක පොතේ සංස්කරණයේදී විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන අතර මුලින්ම ඉන්න බුද්ධික කෝනර් මහතා. පිටපත් හොයා ගැනීමේ ඉඳන් ඊට පස්සේ මේකට මාව මඟ පෙන්වීමේ ඉඳන් ධෛර්යමත් කිරීමේ ඉඳන් හැම අතින්ම එතුමා තමා මේ යම් කෙනෙක් ඉන්නවා නම් මේ ඉතිපිසෝ ජාතක කාව්‍ය මට මේ විදිහට සංස්කරණය කරන්න උදව් වෙච්ච කෙනෙක්. ඒ අතර මූලිකම කෙනා විදිහට බුද්ධික කෝනර් මහතාට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. එතකොට මේකෙදි පාදක කරගත්ත පුස්කොළ පිටපත් ගැන සඳහන් කරොත් මේකෙදි බොහෝ දෙනෙක් මේ ඉතිපිසෝ ජාතක කාව්‍ය සංස්කරණයට අත නොගහන්න හේතුව මේ ඉතිපිසෝ ජාතක කාව්‍ය පුස්කොළ පිටපත් හොයාගන්න නැහැ. ඒතර ප්‍රසිද්ධ පොතක් විදිහට අපේ නාමාවලිය වල සඳහන් වෙච්ච පොතක් විදිහට දැනට තියෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේ තියෙන ඉතිපිසෝ ජාතක කාව්‍ය පුස්කොළ පිටපත විතරයි. ඒතකොට ඒකත් බැලුවොත් එහෙම කෙනෙක් මේ පිටපත අතට ගත්ත ගමන් මොකද්ද මේ විකාරයක් කියලා හිතන තරමට මේ පොත විකෘති වෙලා. එක අතකින් පුස්කොළ පත්තිරු මාරු වෙලා. ඒතර ඒකේ නාමකරණය කරලා තියෙන සෝමදාස මහත්මයා පවා ඒ නාම කරලා තියෙන කොටස් දැනටත් තියෙන අපිලිවල තත්ත්වේ ඒ වගේම මේකේ තියෙන්නේ මේ ඉතිපිසෝ ජාතක කාව්‍යයේ කවි 340ක් තිබ්බ බව මේ පොතේ සඳහන් වෙලා තියෙනවා. හැබැයි බොහොම අඩු කවි ප්‍රමාණයක් තමයි මේ පේරාදෙණිය පුස්තකාලයේ දැනට තියෙන පුස්කොළ පිටපතේ තියෙන. ඒතර හරියටම කිව්වොත් මේකේ බොහොම මට මේ වෙලාවේ ඔළුවට එන්නේ හරියටම කවි කීයක් තිබ්බද කියන එක බොහොම අඩු කවි ප්‍රමාණයක් තමයි මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොතේ තියෙන. ඒතර ඊට අමතරව මට තව පොත් 3ක් හොයාගන්න හම්බුණා ලංකාවෙන් නෙවෙයි විදේශ රටවලින්. ඒකෙන් එකක් බ්‍රිතාන්‍යයේ වෙල්කම් ආයතනයේ තියෙන පුස්කොළ පිටපත. ඒතර ඉස්සෙල්ලා මම කිව්ව විදිහට පේරාදෙණිය පුස්කොළ පොතේ තියෙන්නේ පද්‍ය 120යි. එතකොට කවි පොතේ තියෙන්න ඕනේ පද්‍ය 340ක්. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොතේ තියෙන කවි 120යි. ඒතකොට තව එක පොතක් හොයාගන්න මට හම්බුණා බ්‍රිතාන්‍යයේ වෙල්කම් පුස්තකාලයේ තියෙන එක්තරා පිටපතක්. ඒතකොට තව පිටපත් දෙකක් හම්බුණා. බ්‍රිතාන්‍යයේ හිව්නෙවිල් එකතු වෙ තිබිලා තව පිටපත් දෙකක් හම්බුණා. ඒතකොට මේ ඉතිපිසෝ ජාතක කාව්‍යයට පිටපත් 4ක් භාවිතා කරා. එකක් ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොත. ඒතකොට අනිත් තුනම විදේශ පුස්තකාලවල තියෙන පොත්. ඒතකොට ඉතිපිසෝ ජාතකයේ ගද්‍ය කියන කොටස. ඒතකොට ඒකට පිටපත් දෙකක් මම පාවිච්චි කරා. එකක් මාතර හිත්තටිය රජමහා විහාරයේ තියෙන පුස්කොළ පිටපත. අනිත් එක හිව්නෙවිල් එකතියේ තියෙන පුස්කොළ පිටපත. මේ පිටපත් දෙක බොහෝ දුරට එක සමානයි. කවි පොත් ගත්තොත් එහෙම බොහෝ දුරට වෙනස්. ගත්තොත් එහෙම එක පිටපතක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පොතේ 120යි. ඒතකොට හිව්නෙවිල් එකතුවේ තියෙන පිටපතේ තියෙන කවි 155යි. එතකොට හිව්නෙවිල් එකතුවේ තියෙන එක පොතක තියෙන කවි 155යි. එතකොට හිව්නෙවිල් එකතුවේම තියෙන තව පොතක තියෙනවා කවි 298ක්. අන්න ඒ වගේ විවිධ කවි ප්‍රමාණයන් තමයි මේකෙදි තියෙන්නේ. එතකොට අවසාන වශයෙන්
මේ ඉතිබිසෝ ජාතක සංස්කරණයේදී මේ පොතේ දැක ගන්න ඔබට හම්බ වෙනවා කවි 322ක්. හැබැයි එක දෙයක් තියෙන්න ඕනේ. මේකේනොත් මුල් ඉතිබිසෝ ජාතකයේම සම්පූර්ණයෙන් නිරූපණය වෙන්නේ නැහැ. හේතුව තමයි ඉතිබිසෝ ජාතකයේ එක්තරා කවියක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ කවි පොතේ කවි 340ක් තිබ්බ බව. ඒතකොට ඒකේ කියනවා මෙහෙම සංසාරයේ දුක් නොවිඳින්න මතු දිනේ ඉන්දරු මේ එලු කර කීමි සතසිනේ මින් මතු නිවව් පැමිණෙව්තු පිසව් සතුනේ 340කි පද කළ කවි ගණනේ. හැබැයි අද මේ පිටපත් හතරම භාවිතා කළවත් දැනට හොයාගන්න අපිට පුළුවන් වෙලා තියෙන කවි 322යි කවි 18ක උනත්යක් මේකේ තියෙනවා. ඒතකොට කාලයත් එක්ක මේ දේවල් මේ පොත් වලින් ගිලිහිලා තියෙනවා. ඒතකොට සමහරලාට කවුරු හරි කෙනෙකුට තව කවි පොතක් හොයාගන්න පුළුවන් වුණොත් මේ කවි 18 සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්න යම් ඉඩකඩක් තිබෙනවා. ඒතකොට මේ දේවල් අනාගත පරීක්ෂකෙකුට කරන්න පුළුවන් දේවල්. වෛද්‍යතුමනි ඔව්. මේ උන්නතාව ඒක පද්ධති ටික අපිට පරීක්ෂා කරනකොට පේනවද උන්නතාවක් මෙතන තියෙනවා කියලා? එහෙම නැත්නම් සමහරට මේ පද්‍යයේ මේ විරිත රැක ගන්න මේ වටේලා කවිය කිව්ව වෙන්න බැරිද? එහෙම අදහසක් ගන්න බැරිද අපිට? එහෙම. ඒත් හැබැයි මෙතන 340කි පද කළ කවි ගණනය කියලා සාමාන්‍යයෙන් කියලා තියෙනකොට එතකොට එහෙම වටයෑමක් නැතුව ඒ කියන්නේ අපිට හිතන්න පුළුවන් කවියා මෙතන පැහැදිලිව කියලා තියෙනවා 340ක් තියෙනවා කියලා. ඒතකොට කතාව ගත්තොත් එහෙම කතාව මුලින් ඉඳන් ගලා යෑම ගත්තොත් දැන් මම ඉස්සෙල්ලා කිව්වා එක එක කවි පොත්වල තියෙන එක එක විදිහට මම ඉස්සෙල්ලා මුලින්මත් පෙන්නුවා එක පොතක පටන් ගන්න එක කවියකින් අනිත් පොතේ පටන් ගන්න තව කවියකින්. ඒතකොට මේක හරිම විකාරයක් විදිහට තමයි තිබුණේ. ඒතකොට මේක සංස්කරණය කරනකොට ඒ පද්‍ය පිළිවෙල සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න සිද්ධ වුණා. ඒතකොට මම මේ පොතේ පැහැදිලිව දක්වලා තියෙනවා මගේ මේ සංස්කරණයේ අපි ගත්තොත් පළවෙනි කවිය කියලා කියන එක පේරාදෙණිය පිටපතේ කීවෙනි කවි විදිහට තිබ්බේ වෙල්කම් ලයිබ්‍රරි එකේ තියෙන කවි පිටපතේ කීවෙනි විදිහට තිබ්බේ කියන එක අනාගත පරිශ්‍රයකට වැදගත් වෙන නිසා මම ඒ සියල්ලම සඳහන් කරලා තියෙනවා. ඒතකොට මෙන්න මේ පිටපතේ මේ කවිය නැත්තම් ඒක නෑ කියලා සඳහන් කරලා තියෙනවා. ඒ සියල්ලම දක්වලා තියෙනවා. හැබැයි කෙනෙකුට මුලින් ඉඳන් එකේ ඉඳන් මේකේ තියෙන 322 දක්වාම කියවනකොට කොතනද මේ අඩුව වෙලා තියෙන්නේ කියලා ටිකක් හිතා ගන්න අමාරුයි. හැබැයි කොහේ හෝ වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනසක් වෙලා තියෙනවා කියන එක උදාහරණයක් මම කියන්නම්. උදාහරණයක් විදිහට මේ පොතේ සමහර දිග විරිතකින් යුක්ත කවි තව පිටපතක ඒ කවිය වෙනුවට කවි දෙකකින් තියෙන අවස්ථා දක්වලා තියෙනවා. එතකොට එක පිටපතක තනි දිග විරිතකින් යුතු තව එක කවියක් තියෙනවා. හැබැයි ඊළඟ පිටපතේ ඒ තේරුම මෙන්න මේ කවිය කඩලා කොටස් දෙකකට කරලා තියෙනවා. එතකොට සංස්කරණය කරද්දී අපිපත් වෙන එක දුෂ්කරතාවයක් තමයි කෝකද මුල් ස්වරූපය. මුල් පොතේ මේ අල්ගම කවිය ලියන්නේ නැත්තේ මේක කවි දෙකකින්ද තනි කවියකින්ද? ඒතර මම මේක නිගමනය කරලා තියෙන තනි කවිය තිබ්බක තමයි මුල් ස්වරූපය කවි දෙකක් විදිහට කරලා තියෙන පෙර කාලීන පිටපත් කඩුවෙක් විදිහට. ඒවට එහෙම නිගමනය කරන්න හේතු මම වෙනම දක්වලා තියෙනවා. ඒක තමයි මට කියන්න තියෙන්නේ. වෛද්‍යතුමා කිව්ව කාරණේ අපට මේ සුළුවට ගන්න බෑ. ඇත්තටම දැන් මේ 340කි පද කළ කවි ගණනය කියන ඒ පාදය තියෙන්නේ කවියේ 4 වෙනි පාදයේ. එතකොට අපේ සිව්පද බැඳීමේ ක්‍රම අතීතේ එක විදිහක් තමයි ඔය මේ උපමා වාගේ මේ උපදෙස් දෙන සිව්පද වාගේ දේවල් වලදී කියන්න ඕන කාරණය නිශ්චිතවම ඉන්නේ 4 වෙනි පාදයට. එතකොට ඊට සමාන්තර පද තුනක් තමයි උඩින් යන්නේ. උඩ පේලිවල තියෙන්නේ. එතකොට මේ මම හිතන්නේ මේ කලින් සමහරලාට මේ 4 වෙනි පාදය හදාගෙන ඊට ගැලපෙන වචන උඩ පාද වලට යොදවා වෙන්නත් පුළුවන්. ඒක අවධාරණය වෙන්නේ කොහොමදත් මේ කියන 340ක් කියන එක තමයි. මොකද සිව්වෙනි පාදයේ විදිහට තියෙන නිසා. ඒ නිසා මේ පද්‍ය මම හිතන්නේ 20ක විතර නේද? 18ක 320ක වෙනසක් සමහරවිට එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. සමහරවිට ඉතින් මේ ඔය සමහර අතීතයේ සමහර මේ සංදේශවල නම් මේ ගද්‍ය කොටසුත් තිබුණා. පද්‍ය අතර ගද්‍ය පාටක් තියෙනවා. ඒ වගේ මුල් පිටපත්වල ගද්‍ය පාට තිබිලා ඒවා අයින් වුණා හරි ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන් සමහරවිට. ඔව් ඇත්තටම මේ පිටපත් ඔක්කොම පීරලා බැලුවොත් එimhe කියන 322කට අමතරව සමහර කවිත් තියෙනවා මෙතන. ඒ කියන්නේ මේ පොතට අන්තර්ගත කරලා නැති කවිත් තියෙන ඒවා පාඨාන්තරය යටතේම දක්වලා තියෙනවා.
එතකොට මේ 322 තව වැඩි කරගන්න ඒව අන්තර්ගත කරන්න නොකරන්න හේතුව තමයි ඒ කවි පැහැදිලිවම පස්සේ කාලෙක එකතු කරපු කවි විදිහට පේනවා නම් මේ ප්‍රධාන කවියක් විදිහට ඒක අන්තර්ගත කරන්න නැතුව පාඨාන්තර විදිහ යටතේ විතරක් දාලා තියෙන සමහර කවිත් තියෙනවා. එතකොට කෙනෙකුට මේ 322 කියලා කිව්වට 330ක් විතර දක්වා හොයාගන්න කවි මේ පොත් පිටපත්වල තියෙනවා. හැබැයි ඒව පස්සේ කාලෙක දාපුවා කියලා තමයි හිතෙන්නේ. තවත් පැනවීමසීන් තිබේද? මම හිතන්නේ තවදුරටත් මම තව එකක් කියන්නම්. ඒ කියන්නේ මේවා මේ ලොකු වෙනස්කම් සහිත වාපු එකක් විතර මේ මගේ පොතේ 298 කියලා කියන විදිහට සඳහන් කරලා තියෙන එක. එක පිටපතක මෙහෙම කවියක් කියනවා. නැගෙමින් බෝසත් සඳගිරි මුදුනේ සිතමින් පෙරදින විඳිපව් ගණනේ. නොලසින් බියවැද ගොදුරට සිටිනේ විඳිමින් මේ සංසාරය මේ ලෙසිනේ. ඒතකොට තව පිටපතක තියෙන මේ විදිහට. නැගෙමින් බෝසත් සඳගිරි මුදුනට මවමින් ඩකුසා ගිනි දැල් අර පිට. පනිමින් ගිරි මුදුනෙන් එම ගමනට වඩමින් ගිය සුරපුරයට. ඒතකොට කවි දෙකේ තේරුම එකයි. හැබැයි තියෙන වචන සමහරලාට පොඩි පොඩි සමානකම් තියෙනවා. හැබැයි සර්ව සම්පූර්ණ නැහැ. ඒතකොට අපිට දැක ගන්න පුළුවන් දේ තමයි මේ මුල් කවි පොත් කාලයක් තිස්සේ යනකොට විනාශ වෙනකොට පත්තිරුවල හොයන්න බැරි වෙනකොට වේයෝ කාල හරි මොන හරි වෙලා හොයන්න බැරි තත්යකටපත් වෙනකොට පසු කාලින පිටපත් කරුවෝ මේ කවි වෙනුවට තමන්ගේ හිතින් වචන දාලා කවි නිර්මාණය කරන්න පෙළඹෙනවා. එතකොට ඒ අනුව වෙන්න පුළුවන් සමහරලාට මේ කවිය අඩුවීම වෙන්නේ කවිවල වෙනස්කම් ඇති වෙන්නේ. මම හිතන්නේ තවදුරටත් පැනවීමසීමක් සිදු වෙන එකක් නැහැ. ඔබට අවස්ථාව තියෙනවා තවදුරටත් පැනයක් අහන්න තියෙනවා වෛද්‍යතුමාගෙන්. මම පොදුවේ මේ ස්ත්‍රී කතාව කරන්නම්. ඒ අතර පැනයක් තියෙනවා නම් කවුරු හරි කෙනෙක් කියන්න අපි අවස්ථාව ලබා දෙන්න පුළුවන්. සමාවෙන්න විතර මේ පැනවීමසීමට වැඩි ඇත්තටම ස්තුතියි. මම මේ ඇත්තටම මම ඔයගොල්ලෝ වගේ නෙමෙයි ඔය විෂයන් වලින් පිටින් ඉන්න කෙනෙක් ඇරියට මම මේ කියන්නේ. සාමාන්‍යයෙන් දැන් මම විනාඩියක් දෙනවා. මම දැන් පොල්ලත්තේ බුද්ධදත්ත හාමුදුරුවෝ කරපු අර සිංහල බණ කතා කියන පොත තියෙනවා. ඒ පොතේ පෙරවදිනේ තියෙනවා මේ හාමුදුරුවෝ ඒ කාලේ මේ ලියුමක් යන්නත් නැවේ මහා සමාන ගානක් යන්න කලින් ඔය බුරුමේ තිබ්බ පිටපතක් එක මේවා සංසන්දනය කරලා ඔය පොත කරපු හැටි. ඉතින් ඒවා දේවල් බැලුවම අපිට හිතෙන දෙයක් තමයි මේ දැන් කාලේ ඒ වගේ එහෙම කියන්නේ අපි අර අපේ භාෂාවෙන් කියන උන්න තියෙන මිනිස්සු නැතිව ඇති කියලා. ඉතින් අද මේ කතාව මේ දොස්තර කුරුවිටගේ පොත ගැන විස්තර කරපු එක අහන් හිටියාම පොඩි මේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා හිතෙනවා. මේ මෙච්චර මහන්සියලා වැඩ කරන මිනිස්සු අපිට ඉන්නවා කියලා. මේ හින්දා බොහොම ස්තුතියි මේ මහන්සියට. මේක සංවිධානය කරපු එකටත් බොහොම ස්තුතියි. ඔබට බොහොම ස්තුතියි අදහස් දැක්වුවට. මම පොදුවේ ස්තුති කතාව කරන්නම්. ඇත්තටම මේ අපිට වෛද්‍යතුමන්ගේ කතාව අහනකොට තේරුණා එතුමා මොනතරම් පරිශ්‍රමයක් දරලාද මේ කටයුත්ත කරලා තියෙන්නේ කියන එක. ඉතින් අපේ අරමුණ උනේ ඉබඳු පරිශ්‍රමයක් දරලා ඒ ගොඩනගපු කෘතිය පිළිබඳව යම් ශාස්ත්‍රීය මට්ටමේ සාකච්ඡාවක් ඇති කරගෙන ඒ පරිශ්‍රමය අගය කිරීමක් වශයෙන් සමාජය තුළ මෙබඳු වටිනා කෘතියකට ඒ හිමිවිය යුතු අවස්ථාව දීලා ඒ පිළිබඳව සමාජයේ යම් කතිකාවක් ඇති කරන එක අපේ මුඛ්‍යතම අරමුණක් වුණා. මම හිතනවා මේ අරමුණ අද සාර්ථක වුණා කියලා. අපි මේක පටිගත කරලා තියෙන එක අපි උදාහරණ තව දවස් දෙක තුනකින්. එතකොට තවදුරටත් මේ පිළිබඳව අධ්‍යයනය කරන කෙනෙක්ට එය තවදුරටත් පරිශීලනය කරලා ඒ පිළිබඳව කරුණු කාරණා දැනගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මේ වැඩසටහන නැත්තම් මේ ශාස්ත්‍රීය දේශනීය උදෙසා තමන්ගේ වටිනා කාලය වෙන් කරලා අපි වෙනුවෙන් මේ තමන් මේ කෘතිය සිදු කිරීමට දරපු පරිශ්‍රමය අපට ඉදිරිපත් කරපු වෛද්‍ය කුරුවිට මහතාට අපි පළමුව අපේ
ස්තුතිය ප්‍රකාශ කරනවා ස්වස්තික ආයතනයේ කළමනාකාරීත්වය වෙනුවෙන්. ඒ වගේම එතුමන් පිළිබඳව හැඳින්වීම සිදු කළ ශකිල මහතාටත් අපි මේ අවස්ථාවේදී ස්තුතිය ප්‍රකාශ කරනවා අපේ වැඩසටහනට සහභාගී වෙලා ඒ අවශ්‍ය දායකත්වය ලබා දීම පිළිබඳව. ඒ වගේම මතක් කරන්න ඕනේ මේ කෘතිය ස්වස්තික ආයතනයෙන් ලබා ගන්න පුළුවන් 110ක වට්ටමක් යටතේ. ඒක අපි ලබා දෙන්නේ කිසිදු ලාභ ප්‍රයෝජනයක් හින්දා නෙමෙයි. අපේ ආයතනයේ එක මූලික අරමුණක් තමයි වටිනා කෘති නැත්නම් පාඨකයන් අතට යා යුතු කෘති ප්‍රචලිත කිරීම. ඒ අරමුණ ඇතුව තමයි අපි අපේ ආයතනයෙන් ඒක ඔබට ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. ඔබට ඒ කෘතිය අවශ්‍යයි නම් අපේ ආයතනය සම්බන්ධ කරගෙන ඒකෙන් ඔබට ඒ කෘතිය ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. අවසාන වශයෙන් මේ අවස්ථාවට සහභාගී වුණු ඔබ සියලු දෙනාටම අදහස් දක්වපු පැන විමසපු ඒ සියලු දෙනාටත් මම ස්තුතිය ප්‍රකාශ කරනවා. ඔබ සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි හැමෝම විසිරෙමු. බොහොම ස්තුතියි හැමෝටම.